ආයුබෝවන් සුබ දවසක් 2023 අවුරුද්දේ තාක්ෂණ වේදේ හදාරන දරුවන්ගේ සමාරම්භක අවස්ථාව සිප්පින් ආයතනයේ මේ මාසයේ දෙවැනි ඉරිදා උදෑසන අපි යොදාගෙන හිටියා ෆිසිකලි ක්ලාස් රූම් එකේ කියන්නේ සජීවීව පන්ති කාමරය තුල හදාරන දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ සමාරම්භක අවස්ථාව. නමුත් ඔබ දන්නා පරිදි මේ කොරෝනා ව්‍යසනයේ හමුවේ ඇතිවෙච්ච තත්ත්වයේ මත අපේ වැඩසටහන අපිට කල් දාන්න ක්‍රමයක් නැහැ. මොකද දරුවන්ගේ කාලය අපිට වටිනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන ඔන්ලයින් සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ පිරිසට ආමන්ත්‍රණය කරන්න මේ විදිහටම වැඩසටහන යොදාගත්තා. ඉතින් ඔන්ලයින් එන්න බැරි දරුවන්ට මේකෙම රෙකෝඩ් එකක් ඒ වෙලාවටම අපේ සමූහ හරහා අපි දාලා තියෙනවා අපේ WhatsApp සමූහයට සහ Telegram group එකට. ඉතින් ඒ හරහා මේ වැඩසටහනට සජීවීව Zoom හරහා සම්බන්ධ වෙන්න බැරි දරුවන්ට ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් දුවේ පුතේ ඒ වගේම 23 O level A level කරන්න බලාපොරොත්තු වෙන 20යි 20 O level ලියපු දුව දරුවන්ගේ දෙමව්පියොත් සම්බන්ධ වෙනවා ඇති මේ වැඩසටහනට. ඔබ සියලු දෙනාට නැවතත් සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව කොහොමද කියන එක. ඒකේ අන්තර්ගතය මොකක්ද? මේකේ අනාගත ඉඩ ප්‍රස්ථා මොනවද? ඒ වගේම මේකේ විභාග ක්‍රමය කොයි වගේද? මෙන්න මේ පිළිබඳ මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි අද දවසේ පැවැත්වෙන්නේ. ඒ වගේම මේ විෂය ධාරාවේ අනිවාර්ය විෂය වෙන තාක්ෂණ වේදේ සඳහා විද්‍යා විෂය සිපින් ආයතනය උගන්වන්නේ මම. ඉතින් මේ විෂය පිළිබඳවත් හැඳින්වීමක් මේ අවස්ථාවේ කරලා අද දවසේ සිට මේ පාඩම දිගටම ඔන්ලයින් 23 දරුවෝ වෙනුවෙන් පවත්වාගෙන යාමත් ඒක ආරමුණා. ඉතින් ඒ අනුව මේ අද සමාරම්භක වැඩසටහනින් පස්සේ ෆිසිකල් පන්ති කාමර, ඒ කියන්නේ සජීවී පන්ති කාමර පටන් ගන්නකල් ඔන්ලයින් බ්‍රහස්පතින්දා දවසේ 23 දරුවෝ වෙනුවෙන් සයන්ස් ෆෝ ටෙක්නොලොජි විෂය පවත්වාගෙන යනවා. හරි. ඒ දැනුවත් කිරීමත් එක්ක ඉස්සල්ලාම YouTube එකට දාපු මගේ පළවෙනි පුංචි විනාඩි 13ක විතර වීඩියෝ ක්ලිප් එකෙන් ඔයගොල්ලෝ මං කවුද කියන එක දැනුවත් කරා. මොකද නැත්තම් සමූහ වෙත විවිධ මැසේජ් එනවා, පණිවිඩ එනවා, පෝස්ට් එනවා බණ්ඩාර හේරත් නමින්. එතකොට සමහර දෙමව්පියෝ කලබල වෙනවා ඇති කවුද මේ මොකද්ද මේ කියලා. අනන්‍යතාවක් තියෙන්න ඕනේ මේ දවස්වල ඉන පණිවිඩ දිහා බලපුවාම. ඒ නිසා මං group එකට අපේ සමූහ වෙත පුංචි විනාඩි 10ක විතර ක්ලිප් එකක් දැම්මා මම කවුද කියන එක. මොකද අනන්‍යතාවක් අවශ්‍යයි පණිවිඩවල විශ්වාසයක් ගොඩනගන්නේ මේ මත. ඉතින් ඒ නිසා මුල්ම වීඩියෝව තවමත් ඔබට නරඹන්න පුළුවන් විනාඩි 10ක විතර මම කවුද කියන එක. ඉතින් ඒ නිසා නැවතත් ඒ ගැන කතා කරන්න නෙමෙයි යන්නේ. මම නමින් බණ්ඩාර හේරත් අධ්‍යාපන ලැබුවේ නාරම්මල මෛරපාද මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළට ජීව විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටියා. පෙනී සිට පළමු වතාවෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණත් පෙරදිනිය කෘෂි විද්‍යාපීඨයේ මූලික විද්‍යාවේදී උපාධිය හැදෑරුවා. ඊට පස්සේ සම්බන්ධ වෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයට. ඒ අනුව උපාධිධාරී ගුරුවරයෙක් ලෙස සේවයේ යෙදී සිටින අතරම පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරනවා. ඒ පෙරදිනිය විශ්වවිද්‍යාලයෙන්ම අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන්. ඊට පස්සේ ඒ ක්ෂේත්‍රය තුල තවත් විද්‍යා දැනුම අවශ්‍ය වෙන නිසා විද්‍යාපති උපාධිය ලබා ගන්නවා පෙරදිනිය විශ්වවිද්‍යාලයෙන්ම විද්‍යාපීඨයෙන්. ඉතින් ඔය තමයි මගේ අධ්‍යාපනික පසුබිම. ඊට අමතරව මෙම ක්ෂේත්‍රයට මම කවුද කියන එක විතරක් අර ක්ලිප් එක නරඹුවේ නැත්තම් සමහර විට දෙමව්පියෝ නොදන්න නිසා පුංචි හැඳින්වීමක් කරන්න වෙනවා. මම අධ්‍යාපන පරිපාලන සේවා විභාගේ පාස් වෙලා පළවෙනි පන්තියේ නිලධාරියෙක් විදිහට දැනට ජාතික පාසලක විදුහල්පතිවරයෙක් වශයෙන් සේවය කරන්නේ. ඊට අමතරව මේ ක්ෂේත්‍රයට මගේ සම්බන්ධය මොකක්ද කියන එක ඔබට වැදගත් වෙයි. ඉතින් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරියෙකු විදිහට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඒ වගේම අනුරාධපුර කලාප කාර්යාලයේ, තඹුත්තේගම කලාප කාර්යාලයේ විෂය අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්, ඒ වගේම මහව අධ්‍යාපන කලාපයේ කුරුණෑගල අධ්‍යාපන කලාපයේ විද්‍යාවිද්‍ය විෂය අධ්‍යක්ෂකවරයා ලෙසත් දීර්ඝ කාලයක් සේවය කරලා ඊට පස්සේ වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ තාක්ෂණ විෂය භාරව පළාතක
තාක්ෂණ විෂය භාරව කටයුතු කරපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා. ඉතින් ඒ නිසා මේ තාක්ෂණයට උරුමකම මොකක්ද කියන එක ඔබට අවශ්‍ය නිසායි ඒ තොරතුරු ටික පැවසුවේ. ඒ නිසා මේ විෂය සම්බන්ධව විෂය පටන් ගත්ත දවසේ ඉඳලම මේ සම්බන්ධව සියලු ජාතික මට්ටමේ සම්බන්ධීකරණයන්, පළාත් මට්ටමේ සම්බන්ධීකරණයන්, පාසල් මට්ටමේ සම්බන්ධීකරණයන් වයිම පළාත තුළ මා හරහා සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් දෙන්න තමයි දැන් උත්සාහ කරන්නේ. අපි එහෙමනම් බලමු දුවේ පුතේ දයබර දෙමව්පියනි මේ අපොස උසස් පෙළ තාක්ෂණ වේදේ විෂය ධාරාව. මොකද්ද මේකේ සමාරම්භය? කොහොමද සිද්ධ වුණේ කියන එක මේ ලෝකයට ඉඩ විවර කරන යතුරක් වන මේ තාක්ෂණයේ විෂය ධාරාව ආරම්භය කොහොමද සනිටුහන් වෙන්නේ කියන එක පොඩ්ඩක් අපි අවබෝධ කරගමු. ඔබට මතක ඇති දරුවෝ දන්නේ නැහැ. මගේ වයසේ ඉන්න දෙමව්පියන් තමයි බහුතරයක් ඉන්නේ මේ දරුවන්ගේ දෙමව්පියෝ. ලංකාවේ තරුණ අසහනය ඊටම තීව්‍ර වෙලා භීෂණකාරී ව්‍යසන තත්ත්ව ඇති වුණා. 71 කැරැල්ල 89 කැරැල්ල දෙමව්පියෝ දන්නවා දරුවන්ට පුළුවන් අහගන්න තත්ත්වය මොකක්ද කියලා. මිනි පිච්චෙන පරිසරවල ගමන් කරපු හැටි ඒ දෙමව්පියෝ ඔයාලට කියලා දෙයි දුවේ පුතේ. කොහොම හරි මෙන්න මේ තරුණ අසහනය පිළිබඳ කොමිසම 89 දී එක නිර්ණායකයක් දුන්නා. ඒ තමයි වැඩ ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් දරුවන්ට අවශ්‍යයි කියන එක. ඉතින් ඒකම බලයටපත් වෙච්ච රජය ඒකට විසඳුමක් විදිහට නිපුණතාවලින් පිරිපුන් දරුවන් වැඩ ලෝකයට ගැලපෙන විෂය ධාරාවක් උසස් පෙළට ආරම්භ කරන්න හිතුවා. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි මේ දැනටපත් වෙලා ඉන්න රජයම තමයි ඒගොල්ලෝ හිටියේ ආරම්භ කරා තාක්ෂණ වේදේ කියලා විෂය ධාරාවක් උසස් පෙළට. ඉතින් මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව කියවහම දරුවෝ හිතන්නේ තාක්ෂණ වේදේ ටෙක්නොලොජි කියලා කියනවා. මේ වැඩ ලෝකයට ගැලපෙන මේ විෂය ධාරාවේ පුතේ එකක් නෙමෙයි විෂය ධාරා දෙකක් තියෙනවා. උසස් පෙළට තියෙන විෂය ධාරා කීයක්ද? උසස් පෙළට තියෙන විෂය ධාරා කීයක් තියෙනවද පුතේ? ඔව් විෂය ධාරා 6ක් කියලා කියයි ඔයාලා. ඔව් විද්‍යා විෂය ධාරාව. ඒ කියන්නේ ජීව විද්‍යා විෂය ධාරාව ඔයාලට හදාරන්න පුළුවන්. පොඩ්ඩක් අපි එක සටහන් කරොත් පුතේ විෂය ධාරා මොනවද කියන එක සටහන් කරොත් උසස් පෙළ විද්‍යාව බයෝසයන්ස්. එතකොට මේක වෙනම ඉසඩ් එක ගණනය කරන විෂය ධාරාවක්. ඒ වගේම ෆිසිකල් සයන්ස් නැත්නම් ගණිතාංශය. මේකත් මැත්ස් නැත්නම් ෆිසිකල් කියලා අපි හඳුන්වන විෂය ධාරාව දෙකයි. ඊට පස්සේ කලා සහ වාණිජ්‍ය කලා විෂය ධාරාව. ඊට පස්සේ වාණිජ්‍ය විෂය ධාරාව. වාණිජ්‍ය විෂය ධාරාව කොමර්ස්. ඊට පස්සේ මෙතන මේ තාක්ෂණයේ කියවට විෂය ධාරා දෙකක් තියෙනවා. දැන් මේ හතරට ඉසඩ් එකක් ගණනය කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දෙනවා වගේ තාක්ෂණයේ යටතේ විෂය ධාරා දෙකක් තියෙනවා දුවේ පුතේ. ඒ විෂය ධාරා දෙක තමයි එකක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදේ. ඉංජිනේරු තාක්ෂණ වේදේ. ඉංජිනේරු තාක්ෂණ වේදේ. කෙටියෙන් ET කියලා හඳුන්වනවා දරුවෝ. අනිත් එක තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදේ. ජෛව පද්ධති තාක්ෂණ වේදේ. BST කියන කෙටි නමින් හඳුන්වනවා. BST. ඒතර ලංකාවේ උසස් පෙළ ඔන්න ඔය විෂය ධාරා 6 පවතිනවා. ඒ කියන්නේ එකිනෙකට වෙනස්ස ඉසඩ් ස්කෝර් එක ගණනය කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට හෝ ඉන් එහා තියෙන උසස් අධ්‍යාපන පාඨමාලා වලට බඳවා ගැනීම සඳහා. එතන මෙතන සමහර දරුවෝ හිතන්නේ මේ දෙක එකක් කියලා නෑ. මේ දෙක ඉසඩ් ගණනය කරන්නේ වෙන වෙනම. එතන සමහර දරුවෝ හිතනවා පොදු විෂය ධාරාව. මේකත් හරි කොමන් ඉස්කෝල වල ටීචර්ස්ලා තිනුත් කියවෙන දෙයක්. මොකද්ද මේ කොමන් ස්ට්‍රීම් එක? පොදු විෂය ධාරාව කියන්නේ. පොතේ මේක මේ අනාථ වෙන විෂය ධාරාවක්. මේ 6ට නිශ්චිත විෂය මාලාවක් තියෙනවා. නිශ්චිත විෂයන් ටිකක් තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂමින් නිකුත් වෙච්ච විෂය සංශෝධන ටිකක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උසස් පෙළට විෂයන් තෝරා ගැනීම සඳහා නියමිත චක්‍රලේඛයට අනුව විෂය සංයෝජනයක් තියෙනවා.
මේ විෂය ධාරා 6ට. හැබැයි මේ පොදු විෂය ධාරාව කියන්නේ පුතේ අර નિયમિત සංයෝජන නැතුව. ඒ කියන්නේ උසස් පෙළට විෂයන් 3ක් තෝරා ගන්නවනේ. ඒ 3 චක්‍රලේඛයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් විසින් නිර්ණය කරලා තියෙනවා. අන්නේ සංයෝජන වලට නැති විෂයන් 3ක් තෝරා ගන්නවා සමහර දරුවෝ. එතකොට ඒ දරුවන්ගේ Z එක ගණනය කරාම මේ විෂය ධාරා 6 යටතේ තියෙන කිසිදු පාඨමාලාවකට දාන්න බෑ ඒ දරුවන්ට. එහෙමනම් ඒගොල්ලොන්ට වෙනම Z එක ගණනය කරන්න ඕනේ. ඒ නිසා ළමයි නමක් හදාගෙන තියෙනවා නැත්නම් ටීචර්ස්ලා නමක් හදාගෙන තියෙනවා කොමන් ස්ට්‍රීම් පොදු විෂය ධාරාව කියලා. අර નિયમિત හයේ නැති විෂය සංයෝජනයක් තෝරා ගන්න අවස්ථාව. පොදු විෂය ධාරාව. ඒතර මේකෙනුත් යන්න පුළුවන් විශ්වවිද්‍යාල පාඨමාලා ටිකක් තියෙනවා. හැබැයි සීමිතයි. ඒ නිසා අපි ඒ ගැන කතා කරන්නේ මේ දරුවන්ගේ අර වැරදි අවබෝධය මේ වෙලාවෙම නතර කරන්න ඕන නිසා කිව්වේ මෙවැනි විෂය ධාරා තෝරා ගැනීම දරුවන්ට අවශ්‍යයි. හරි. කොහොම හරි අපි අපේ මාතෘකාවට යමු. අපි දැන් එහෙනම් කතා කරන්නේ මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ සහ මේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂයන් වලට අදාළව තාක්ෂණ වේදේ විෂය ධාරාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඉතින් පුතේ මේකට විෂයන් තෝරා ගද්දි දැන් එහෙනම් විෂය ධාරා දෙකයිනේ. මොනවද විෂය ධාරා දෙක? ඉංජිනේරු තාක්ෂණ වේදය හෝ ජෛව පද්ධති තාක්ෂණ වේදේ. මෙන්න මේ විෂය ධාරා දෙකට විෂයන් තෝරා ගැනීම අපි ළඟට බලමු. මේ විෂය ධාරා දෙකට විෂයන් තෝරා ගැනීමේදී වෙන්නේ මේ විදිහයි. මේ විෂය ධාරා දෙක මේ දකුණු අත පැත්තේ තියෙන ඉංජිනේරු තාක්ෂණ වේදය, මේ වම් අත පැත්තේ තියෙන ජෛව පද්ධති තාක්ෂණ වේදය. එතන මේ විෂය ධාරා දෙකේම පුතේ අනිවාර්ය විෂය තියරි නැත්තම් න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරන විෂය තමයි SFT නැත්තම් තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව කියලා කියන්නේ. එහෙනම් ET කරත් BST කරත් නැත්තම් ඒකේ දිග නම කිව්වොත් ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාව කරත් ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාව කරත් ඒ දෙකට අනිවාර්ය වන විෂය තමයි තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව. නැත්තම් අදාළ විෂය ධාරා දෙකට අවශ්‍ය න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරන විෂය තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව SFT කියලා හඳුන්වනවා. එහෙනම් ස්ට්‍රීම් දෙකටම විෂය ධාරා දෙකටම ඒ විෂය පොදු. දැන් විෂයන් දෙක මෙන්න එහෙනම් ET පැත්ත අපි යමු. SFT කරන්නම වෙනවා ET කරන්නම වෙනවා. BST කරොත් SFT කරන්නම වෙනවා BST කරන්නම වෙනවා. තුන්වෙනි විෂය. එහෙමනම් දැන් උසස් පෙළට විෂයන් 3ක් කරන්න ඉපැයි. ඒ ඉතිරි විෂය බකට් එකක්. ඒ බකට් එක ඇතුලේ පුතේ මේක බකට් එකක්. මේ බකට් එක ඇතුලේ තියෙන විෂයන් 10ක් නෙමෙයි අතරම 11ක් තියෙනවා. බකට් එක ඇතුලේ මේ කියන බකට් එක ඇතුලේ තියෙනවා විෂයන් 11. මොනවද මේ විෂයන් 11? ඉතින් මේ විෂයන් 11න් ඔබ කැමති විෂයක්. ඔබට කැමැත්ත තිබ්බට වැඩක් නැහැ. ඒක ඒ අදාළ ඉස්කෝලේ තියෙන්නත් ඕනේ. ඒකට කාලසටහන හැදිලා තියෙන්නත් ඕනේ. කොහොම හරි තෝරාගන්න පුළුවන් විෂයන් 11ක් තියෙනවා. මොනවද මේ තුන්වෙනි විෂයට තෝරාගන්න පුළුවන් විෂයන්? භූගෝල විද්‍යාව තෝරාගන්න පුළුවන් ඕන. මේ දෙකත් එක්ක මේ ඕනෑම විෂයක් තෝරාගත්ත හැකි. කෘෂි විද්‍යාව තෝරාගන්න පුළුවන්. ඒ වගේම තොරතුරු sannivedana තාක්ෂණය ICT තෝරාගන්න පුළුවන්. ඒ වගේම sannivedana හා මාධ්‍ය අධ්‍යයනය මීඩියා තෝරාගන්න පුළුවන්. චිත්‍ර ආර්ට් තෝරාගන්න පුළුවන්. උසස් පෙළ චිත්‍ර. ඉංග්‍රීසි විෂය. ඒ කියන්නේ උසස් පෙළ ඉංග්‍රීසි. O level නෙමෙයි. උසස් පෙළ ඉංග්‍රීසි භාෂාවක් විෂයක් තියෙන තෝරාගන්න පුළුවන්. හෝම් සයන්ස් ගෘහ ආර්ථික විද්‍යාව උසස් පෙළ තෝරාගන්න පුළුවන්. ආර්ථික විද්‍යාව එකොන් නැත්නම් ඉකොනොමික්ස් තෝරාගන්න පුළුවන්. බිස්නස් ස්ටඩි ව්‍යාපාර අධ්‍යයන විෂය තෝරාගන්න පුළුවන්. accounting ගිණුම් කරන විෂය තෝරාගන්න පුළුවන්. ඔයට අමතරව පුතේ දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා විශේෂයෙන් මැත්ස් වලට දක්ෂ දරුවෝ උසස් පෙළ තියෙනවා උසස් ගණිත විෂයක් උසස් ගණිතය කියලා කම්බයින් මැත්ස් නෙමෙයි උසස් ගණිතය. මේ 10ට අමතරව මෙන්න මේ උසස් ගණිතය විෂය තෝරාගන්න පුළුවන්. තුන්වෙනි විෂයට. දැන් එහෙනම් පැහැදිලි ස්ට්‍රීම් දෙක ඉංජිනේරු තාක්ෂණ වේදේ කරන දරුවෝ ET කරන්නම වෙනවා SFT කරන්නම වෙනවා මේ බකට් එකේ තියෙන 11න් එකක් තෝරාගන්න වෙනවා. ඒ වගේම BST කරන දරුවෝ BST කරන්නම වෙනවා SFT කරන්නම වෙනවා මේ 10න් එකක් තෝරාගන්න ඕනේ. දැන් රටේ ට්‍රෙන්ඩ් එක. සාමාන්‍ය පුතේ තාක්ෂණ වේදය
උසස් පෙළට හදාරනවා දරුවෝ 25000 30000ක් අතර ප්‍රමාණයක් සෑම අවුරුද්දකම. ඒ නිසා ඒ වගේ ප්‍රතිඵල දිහා බලපුවම ඒවා තෝරා ගැනීම සම්බන්ධවත් සංඛ්‍යා ලේඛන අපි සතුයි සංඛ්‍යා ලේඛන තියෙනවා. ඉතින් ඒ අනුව මේ සත්‍ය තොරතුරු වගකීමෙන් කියන්නේ මේ විෂය ධාරා දෙකම ගත්තොත් පුතේ තුන්වෙනි විෂයට වැඩියෙන්ම දරුවෝ මේ දක්වා තෝරාගෙන තියෙන ICT විෂය. පළවෙනි තැනට ඇත්තටම තියෙන ICT විෂය තුන්වෙනි විෂය විදිහට තෝරාගෙන. ඒකෙනෙත් ගොඩක්ම ICT තෝරාගන්නේ පුතේ ඊට කරන දරුවෝ. ඊළඟ දෙවෙනියට තියෙන්නේ පුතේ කෘෂි විද්‍යාව. තුන්වෙනි විෂය විදිහට ලංකාවේ වර්ෂයකට 25000 30000 අතර විතර විභාගෙට ලියනවා. ඒකෙන් ඊළඟ දෙවෙනියට වැඩියෙන්ම තෝරාගෙන තියෙන්නේ පුතේ කෘෂි විද්‍යාව. තුන්වෙනියට වැඩියෙන්ම තෝරාගෙන තියෙන්නේ ජියෝග්‍රැෆි. තුන්වෙනියට වැඩියෙන්ම තෝරාගෙන තියෙන්නේ ජියෝග්‍රැෆි. ඉතින් ඔය තමයි සාමාන්‍ය වලට අවබෝධයක් ගන්න ඕනේ නිසායි මේවා කියන්නේ. නැතු එක විෂයක් ප්‍රොමෝට් කරන්න නෙමෙයි. මේක තමයි ට්‍රෙන්ඩ් එක. එතනදී අපි විශේෂ ට්‍රෙන්ඩ් එකක් හඳුනා ගන්නවා. ඒ තමයි ET කරන දරුවෝ තුන්වෙනි විෂය විදිහට ICT තෝරා ගන්නවා. BST කරන දරුවෝ තුන්වෙනි විෂය විදිහට බොහෝ විට ඇග්‍රි තෝරා ගන්නවා. ඕක තමයි ලංකාවේ ට්‍රෙන්ඩ් එක. තාක්ෂණ වේදයේ ට්‍රෙන්ඩ් එක. ඉතින් ඊට අමතරව විශේෂ හැකියාවන් තියෙන දරුවෝ, චිත්‍ර හැකියාව තියෙන වාගේ දරුවෝ චිත්‍ර විෂය තෝරා ගන්නවා. හෝම් සයන්ස් වගේ ඒවට දැඩි ආශා තියෙන දරුවෝ පිරිසක් හෝම් සයන්ස් තෝරා ගන්නවා. ඊට අමතරව අර මං කියපු ගණිතයට ගොඩක් දක්ෂ දරුවෝ උසස් ගණිතයේ විෂය දැන් තෝරා ගන්නවා. විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ධර්මරාජ විද්‍යාලයේ අපේ වයඹ පළාත ගත්තොත් නාත්හඬියේ තියෙන ධම්මිස්සර ඉස්කෝලේ ළමයි ඊට පස්සේ කුලියාපිටිය සෙන්ට්‍රල් එක වගේ පාසල් වල දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒකට උසස් ගණිතයේ තුන්වෙනි විෂය විදිහට තෝරා ගන්නවා. ඔය තමයි එතකොට ඔන්න විෂය ධාරාවේ තියෙන සංයෝජන. විෂය ධාරාව තෝරා ගැනීම සම්බන්ධව දැන් මම හිතන්නේ විෂයන් තෝරා ගැනීම සම්බන්ධව යම් අවබෝධයක් ඔයගොල්ලන්ට ලැබිලා ඇති කියලා හිතනවා. අපි එමනම් ඊළඟට බලමු පුතේ. ඊළඟට බලමු මේ විෂය ධාරාව වර්තමානයේ කොයි විදිහටද පවතින තත්ත්වය. මේකට උසස් පෙළ කොයි වගේ සුදුසුකම් අවශ්‍යද? මෙන්න මේ ටික අපි පොඩ්ඩක් බලමු ඊළඟට. මොනවද මේකට අවශ්‍ය උසස් පෙළ සුදුසුකම, අවම සුදුසුකම. ඒ වගේම මොනවද විශ්වවිද්‍යාල පාඨමාලා මේවට තියෙන යන විස්තරේ අපි පොඩ්ඩක් ඊළඟට බලමු. හරි. අපි එහෙමනම් ඊළඟට විෂය ධාරාව තෝරා ගැනීමේ සුදුසුකම ඊට අමතරව මේක කොහොමද විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන්නේ කියන එක පොඩ්ඩක් බලමු. මේ තමයි මේ විෂය ධාරා දෙක හදාරන්න අවශ්‍ය අවම සුදුසුකම. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සමත් වෙන්න ඕනේ, විද්‍යාව සමත් වෙන්න ඕනේ. සමත් වෙන්න ඕනේ. මේ විෂයන් දෙක එකක් හරි ඩවුන් නම් මේ විෂය ධාරාව හදාරන්න චක්‍ර ලේඛ ප්‍රකාරවම ඔබට බෑ. අවසර දෙන්නෙම නෑ ඉස්කෝලවල. ඒක නීතියක්. උසස් පෙළ තාක්ෂණ වේදී විෂය ධාරා දෙකෙන් ඕනෑම එකක් හදාරන්න නම් ගණිතය විද්‍යාව කියන විෂයන් සමත් වෙලා තියෙන්නම ඕනේ. ඒත් එක්කම විෂයන් 6ක් සමත් වෙලා පුතේ ඉන් ඕනෑම විෂයන් 3ක් සඳහා සම්මාන තියෙන්න ඕනේ. ඒ කියන්නේ 6යි 3 තියෙන්න ඕනේ ගණිතය විද්‍යාව ඇතුළුව. ඕක තමයි මූලික අවශ්‍යතාවය. වරක් නිකුත් වුණා චක්‍රලේඛයක් ගණිතය අසමත් දරුවන්ටත් දෙන්න කියලා. නමුත් ඒක අය අහෝසි වුණා. ඒ නිසා ඒ ගැන විදුහල්පතිවරු දැනුවත්. ඒ නිසා යාලට ගන්න බෑ ගණිතය හෝ විද්‍යාව අසමත් වුණොත් ඒ වගේම 6යි 3 නැත්තම්. හරි. හැබැයි ඔබ දන්නවා අධික ඉල්ලුමත් එක්ක මේක ලංකාවේ පාසල් 350ක විතර තියෙනවා. ඒ වයම් පළාත ගත්තොත් දෙමළ මාධ්‍යත් එක්ක පාසල් 46ක තියෙනවා. ඒතර දැඩි ඉල්ලුමක් එනවා. ඉස්කෝලේට සාමාන්‍යයෙන් ප්‍රධාන විද්‍යාලවලට ඉල්ලුම් පත්‍ර 600ට 700 එනවා. හැබැයි ආවට එයාලට ගන්න පුළුවන් වෙන්නේ සීමිත පිරිසක්. ඒ නිසා මේ සුදුසුකම පාසල විසින් ඉහළ දානවා. කරන දෙයක් නෑ පුතේ. වඩා සුදුසු කෙනාට දෙන්න ඕන නිසා පාසල විසින් මේ අවම සුදුසුකම කියන එක ඉහළට දානවා. ඉතින් ඒක පාසල සතු අයිතියක්. මොකද ලැබෙන ඉල්ලුම් පත්‍ර වලින් වැඩිම අය සුදුසුම අය ගන්නකොට අනිවාර්යෙන් මේකට 9.9 තියෙන ඒ සම්මාන ඒ සාමාර්ථ 5-6 තියෙන දරුවෝ විතරයි සමහර විට යම් පාසලකට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ගණිතයට S එක කීවට C අහු වෙන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් අපි උසස් පෙළ තාක්ෂණ වේදේ හදාරන්න අවශ්‍ය අවම සුදුසුකම ගැන කතා කරලා හිටියේ. ඉතින් ඔයාලගේ දැන් ප්‍රැක්ටිකල් සෞන්දර්ය ප්‍රැක්ටිකල් මේ මාසේ තිබුණාට පස්සේ ජූනි මාසේ අග වෙනකොට රිසල්ට් එයි. කොහොමටත් ජූලි වලදී ඔයාලට ඉස්කෝලවලට ඉල්ලුම් පත්‍ර දාලා තාක්ෂණ වේදේ
හදාරන්න පාසලක ලියාපදිංචිම කරගන්න වෙනවා. ඉතින් ඒ අනුව තමන්ගේ ලබන සුදුසුකම අනුව උසස් පෙළට තාක්ෂණ වේදේ විෂය ධාරාව ඔයාලට හදාරන්න අවස්ථාව ලැබෙනවා. හරි. අපි හිතමුකෝ අපි පාසලකට ඇතුළත් වෙලා එහෙම නැත්නම් මේ වෙනකොටත් හදාරමින් ඉන්නවා තාක්ෂණ වේදේ විෂය ධාරා දෙක. දැන් මේක අවසානයේ මොකද වෙන්නේ? ඔයාලා දන්නවා පුතේ අවුරුදු දෙකක මේ පාඨමාලාව උසස් පෙළ පාඨමාලාවක් කියන්නේ අවුරුදු දෙකක්. මේ අවුරුදු දෙක අවසානයේ අනිවාර්යෙන් ඔබ ඇගීමකට ලක් කරනවා. ඒ කියන්නේ 13 අවුරුද්දක් ඔබ ඉගෙනගත්ත පාසල් අධ්‍යාපනයට සමු දෙනකොට අවසාන ඇගීමක් කරනවා උසස් පෙළදී. ඒ තමයි උසස් පෙළ විභාගය. ඊට කලිනුත් පුතේ ඔබ අනිවාර්යෙන් මේ පාඨමාලාව යන අතරේදී පාසල විසින් සම්පූර්ණ කරන වැඩසටහන් ටිකක් තියෙනවා. ඒ තමයි ඔබේ දෛනිකව පැමිණීම වගේම ඇගීම් කරනවා. මෙන්න මේ ඇගීම් ලකුණත් විභාග දෙපාර්තමේන්තුවට යවනවා. ඒ විතරක් නෙමෙයි වාර පරීක්ෂණ. මේ වාර පරීක්ෂණත් සුළු කොට හිතන්න එපා පුතේ. උපකාරක පන්ති වලින් බොහෝ පන්තිවල මේවා කරනවා. හැබැයි නොකරන ඒවාක් තියෙනවා. ඉතින් මේ වාර පරීක්ෂණ ලකුණත් හරිම වැදගත්. මොකද අවසානයේ ඔබ විභාගයට ගිහිල්ලා වාඩි වෙලා ලකුණ ගැන හිතුවට එහෙම ලියන්න බෑ. ඒකට පෙරහුරුවක් වෙන්නේ මේ වාර පරීක්ෂණ වලින්. ඒ වගේම ඔබ දන්නවා ලංකාවේ හැම පළාතකම පළාත් මට්ටමින් වාර පරීක්ෂණ පවත්වනවා. ඒතර මේ පළාත් මට්ටමින් පවත්වන වාර පරීක්ෂණයක් හරි වැදගත්. තමන් ඉන්න තැන අඳුන ගන්න. තමන් කොතනද ඉන්නේ කියන එක. පන්තිය පළවෙනියා වෙන්නවත් ඒව නෙමෙයි. තමන් මේක පේස් කරාම කොතනද ඉන්නේ? පළාත තුල තමන් කොතනද ඉන්නේ? ඒ අනුව තමන්ට සසඳ ගන්න පුළුවන් මං අවශ්‍ය ට්‍රැක් එකට වැටිලාද කියලා. ඒ නිසා වාර පරීක්ෂණ විභාග වාර පරීක්ෂණ අතිශය වැදගත්. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ඔබ දන්නවා පුතේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව SFT වලට ප්‍රැක්ටිකල් නැති වුණා එක්සෑම් එකට. හැබැයි ET වලටත් ප්‍රැක්ටිකල් ෂෙඩියුල් එකක් තියෙනවා. එක්සෑම් එකටත් තියෙනවා. BST වලටත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රායෝගික පරීක්ෂණ පාසල තුල කර ගැනීමත් ඊටම වැදගත්. උපකාරක පන්ති ඊටම 14ක විතරක් මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් යම් මට්ටමකට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණත් අධික වියදම් දරන ක්‍රියාවලියක් නිසා ඔබට ලොකු බරපැනක් ටියුෂන් හරහා ප්‍රැක්ටිකල් කරගන්න උනොත් ET BST වල දරන්න වෙනවා. ඒ නිසා මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පාසල යොදා ගැනීම අතිශය වැදගත් තාක්ෂණ වේදේ කරන දරුවෙකුට අනිත් විෂය ධාරාවල වගේ නෙමෙයි. අනිත් විෂය ධාරාවල නම් බහුතරයක් 13 ශ්‍රේණිය නොසලකා හරිනවනේ. හැබැයි මේ දරුවන්ට ප්‍රැක්ටිකල් ටික ඉස්කෝලෙන් කරෙන්නෙම 13 ශ්‍රේණියේදී. ඒ නිසා බොහෝ විට පාසල් යනම දරුවෝ අවසාන දවස දක්වා. ඉතින් ඒ නිසා ඒක සම්බන්ධ වෙන්න පුතේ. ඊට පස්සේ අවුරුදු දෙක අවසානයේ ඔබේ සියලු කෙරුවාවන් මයින්ෝ විභාග දෙකකින්. ඒ තමයි එකක් ප්‍රායෝගික පරීක්ෂණේ. ET සහ BST වල ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙනවා. ඒකට ලකුණු දෙනවා. ඒ ලකුණ අවසාන ලකුණට එකතු වෙනවා. අනිත් එක තමයි අපස උසස් පෙළ ලිඛිත විභාගය. ඒ කියන්නේ අපි හිතමුකෝ 23 අගෝස්තු වල කියලා. 20යි 23 අගෝස්තු වල එහෙම නැත්නම් දෙසැම්බර් වල තියෙන මෙන්න මේ උසස් පෙළ ලිඛිත පරීක්ෂණයෙන් ඔයාලා සමත් වෙන්න ඕනේ. සුදුසුකම් ලබන්න නම් මේ ගත්ත නේද? මේ ඉගෙන ගත්ත දේවල් වල. අපි ඊට පස්සේ බලමු පුතේ සුදුසුකනුත් සම්පූර්ණ කරා කියලා හිතමුකෝ. මම විභාග ක්‍රමය ගැන පස්සේ කතා කරනවා විෂය නිර්දේශ ගැන කතා කරලා පුතේ විභාගෙත් සමත් වුණා කියලා හිතමුකෝ. ඒ කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණයේ නියමිත ලකුණුත් අරගෙන ලකුණු 30යි දැනට දෙන්නේ. ඔයාලගේ අවුරුද්ද වෙද්දී ඒක 40 වෙයිද දන්නෙත් නැහැ. එහෙමත් යෝජනාවක් තියෙනවා. ඉතින් ඒ ලකුණු 30නුත් යම් ප්‍රමාණයක් අරගෙන ET සහ BST වල එයත් ප්‍රායෝගික පරීක්ෂණත් සමත් වෙලා ඒ වගේම විෂය ලියන ඉතිරි 70 වෙනුත් ලකුණු 50ක් විතර අරගෙන ඒ සාමාර්ථයක් දාලා සයන්ස් පො විෂයටත් ලකුණු 75කට වැඩියෙන් අරන් ඒ සාමාර්ථයක් දාලා තුන්වෙනි විෂයටත් ඒ සාමාර්ථයක් දාලා එහෙම නැත්නම් B එකක් දාලා කොහොම හරි අපි හිතමු උසස් පෙළ ඉහළින්ම සමත් වුණා කියලා. අපි මොනවද යන්න තියෙන අවස්ථා? ඕක තමයි දෙමව්පියන්ටත් වැදගත් වෙන්නේ. පුතේ මේ උසස් පෙළ විෂයේදී මේ උසස් පෙළදී විෂය ධාරාවේ හැදෑරුවට පස්සේ යන්න තියෙන අවස්ථා බොහොමයක් තියෙනවා. යන්න තියෙන අවස්ථා බොහොමයක් තියෙනවා. ඉතින් ඒ යන්න තියෙන අවස්ථා මොනවද කියන එක අපි චුට්ටක් බලමු. අපි හිතමුකෝ ඉහළින්ම ඒ සාමාර්ථ 3ක් අරන් සමත් වුණා කියලා. එහෙම නැත්නම් තවත් දරුවෙක් අපි හිතමුකෝ විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුවත්, ඒ කියන්නේ S3ක් තිබුණත් විශ්වවිද්‍යාලයකට යන්න හිමිකම නැහැ, සමත් වුණා විතරයි. අපි බලමු ඔය වගේ විවිධ මට්ටම් වල ප්‍රතිඵල ලබා ගත්තාම ඔබ කොහොමද
ඔබේ අනාගතය මේ විෂය ධාරාව යටතේ තීරණය වෙන්නේ කියලා. උසස් පෙළට ඒතකොට තාක්ෂණ වේදේ හදාරලා අපේ අවසාන ඉලක්කය මෙතෙන්ටනේ රැකියාව වෙළඳපොළ. නැත්තම් තමන්ගේ කර්මාන්ත. මෙන්න මේවට අවශ්‍ය කුසලතා පිරිපුන් හැකියාවන් තියෙන දරුවෝ බිහි කරන එක. එහෙමනම් අර ඉහළින්ම සමත් වෙන දරුවෝ ජාතික විශ්වවිද්‍යාල 13ක මම පාඨමාලා ගැන වෙනම කතා කරන්නම් පුතේ. විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා 3ක් තියෙනවා. දෙමාපියන්ට තමයි මේවා වැදගත් වෙන්නේ. Bachelor of Engineering Technology. ඒතර දෙන ප්‍රධාන උපාධිය. ඉංජිනේරු තාක්ෂණ වේදේ හදාරන දරුවන්ට දෙන උපාධියේ නම එතකොට BET Hons. Bachelor of Engineering Technology ගෞරව වේදී උපාධිය. BET Hons කියන උපාධිය ගන්න පුළුවන්. ඒ වගේම BST කරනවා නම් ඒගොල්ලන්ගේ උපාධිය අකුරු 4ක් තියෙනවා. BBST Bachelor of Biosystems Technology Hons. ජෛව පද්ධති තාක්ෂණ වේදේ පිළිබඳ ගෞරව උපාධිය. ඊට අමතරව පුතේ තුන්වෙනි විෂය විදිහට ICT කරොත් දරුවෝ තාක්ෂණ වේදයත් එක්ක ඒගොල්ලන්ට වෙනම උපාධි පාඨමාලා තියෙන විශ්වවිද්‍යාල 8ක විතර 800කට අධික ප්‍රමාණයක් ගන්නවා. BICT Bachelor of Information Communication Technology කියන උපාධිය. ගෞරව වේදී උපාධියක් එකක්. එහෙනම් ජාතික විශ්වවිද්‍යාල 13ක 3000කට ආසන්න මෙන්න මේ උපාධි අපේක්ෂකයන් විදිහට ඔබට ඇතුල් වෙන්න පුළුවන් ඉහළින්ම ඉසඩ් ස්කෝර් එක තියෙන දරුවන්ට දිස්ත්‍රික් පදනම මත. අපි ඊට පස්සේ බලමු අතරමැදි අවස්ථාවෙත් ඉන්නවා දරුවෝ. ඒ කියන්නේ අර 3000 කාඩර් එකට ඇතුළත් වෙන්න බැරුව හැබැයි විභාගයේ සමාන. ඒ වගේ දරුවන්ට අධ්‍යාපන විද්‍යාපීඨවල ටීචින් ඩිප්ලෝමා එක ගන්න පුළුවන් ටෙක්නොලොජි වලට අදාළව ඔවුන්ට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා ඒකට විද්‍යාපීඨවලට. ඊට අමතරව මේ දරුවන්ට අනිත් විෂය ධාරාවල නැති සුවිශේෂී දේ තමයි ඔබ දන්නවා දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල විද්‍යායතන යුනිවර්සිටි කොලෙජස් පිහිටවලා තියෙනවා. ඒතර මෙන්න මේ යුනිවර්සිටි කොලෙජස් වලට ඇතුල් වෙන්න පුළුවන් ඊළඟ මට්ටමේ ඉන්න දරුවන්ට. උසස් පෙළවුන් ඉහළින් සමත් හැබැයි විශ්වවිද්‍යාල වරම් නැහැ. විශ්වවිද්‍යාලයට ගන්නේ සීමිත පිරිසක් නිසා ඔවුන්ට පුළුවන් යුනිවර්සිටි කොලෙජ් වලට යන්න. ඒතර පුතේ එතන දෙන දෙමව්පියන්ටයි මේක වැදගත් වෙන්නේ. එතන දෙන්නේ උසස් ඩිප්ලෝමාව. එතකොට ඒක NVQ level. National Vocational Qualification. ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම. මේක අන්තර්ජාතිකව පිළිගන්න සහතිකයක් පුතේ. ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ සහිතව නිකුත් වෙන සහතිකයක් මේක. ඒ වගේම තමන්ගේ හැඳුනුම්පත් අංකයට අදාළව නිකුත් වෙන එකම සහතිකය ලංකාවේ. ඉතින් ඒ නිසා මේ NVQ සුදුසුකම 5-6 මට්ටම උසස් ඩිප්ලෝමානේ 7 මට්ටම කියන්නේ උපාධි. අපි ඒ ගැන වෙනම කතා කරමු පුතේ. NVQ ගැන කතා කරොත් අද ආරම්භක රැස්වීම ඒකම කතා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා NVQ level 5-6 මට්ටමේ ඉහළ ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා ලබා ගන්න පුළුවන් විශ්වවිද්‍යාල විද්‍යායතන වලට. මම එතනින් එහාට යන්න පුළුවන් තව අවස්ථා තියෙනවා පුතේ. ඒක වෙනම කියන්නම්. ඊටත් වඩා අඩු සුසුකම් තියෙනවා. කාර්මික විද්‍යාලවල NVQ 5 මට්ටමේ පාඨමාලාවක් තාක්ෂණ වේදේ සමත් වෙලා ඉන්න දරුවෙකුට හදාරන්න පුළුවන්. ඉතින් පුතේ තව තියෙනවා ලස්සන විශ්වවිද්‍යාලයක්. ලංකාවේ 19 වෙනියට විවෘත වුණ විශ්වවිද්‍යාලයේ වෘත්තීය විශ්වවිද්‍යාලයේ රත්මලාද තියෙන කෙටි සංකේතේ කවුරුත් දන්නා යුනිටෙක් කියලා හඳුන්වන්නේ. මේකෙත් දෙන උපාධියක් B.Tech උපාධිය. මේ B.Tech උපාධියට කොහොමද යන්නේ? තාක්ෂණ වේදේ හදාරන දරුවෝ. යන්න පාරවල් ගොඩායි පුතේ. යන්න පාරවල් ගොඩක් තියෙනවා. මේ යුනිටෙක් එකට නැත්නම් වෘත්තීය විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා. ඔබ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල විද්‍යායතනයකට යුනිවර්සිටි කොලෙජ් වලට ගියා. එතනින් පස්සේ උපාධිය B.Tech උපාධිය හදාරන්න. ඒ කියන්නේ NVQ 7 වෙනි මට්ටම උපාධිය දක්වා හදාරන්න මේකෙදි පුළුවන්. ඒ වගේම ඔබ විද්‍යාපීඨවල ටීචින් ඩිප්ලෝමා එක අරන් ගුරුවරයෙක් ලෙස ඉන්න අතරේ ඔබට පුළුවන් B.Tech උපාධිය හදාරන්න. උපාධිය ගන්න පුළුවන්. ඒතර මේගොල්ලෝ ඉහළින්ම සමත් වෙන අය මේ පාරේ ගිහිල්ලා උපාධියක් අරන් රස්සාවලට යනවා. ඊට අතරමැදි අවස්ථාවේ ඉන්න අයට ඒත් පුළුවන් උපාධියක් අරන් රස්සාවකට යන්න මෙන්න යන පාත් එක. මේ විදිහට එතකොට ඔබට පුළුවනි පුතේ ඔබේ අනාගතයේ ඊටාම ස්ථිරව මේ රැකියාව වෙළඳපොළට එහෙම නැත්නම් තමන්ගේම ස්වාධීන ව්‍යාපාරයකට යොදවන්න ඔබ ලබාගත්තු දැනුම සහ කුසලතා මේ හරහා. ඊට අමතරව අපි හිතමුකෝ සාමාන්‍ය විදිහට නේ දෙස් තුනක් විතරක් අරන් යන්තම් ගොඩ ගිය දරුවොත් ඉන්නවනේ.
ඒ දරුවන්ට පුතේ NEQ 3 මට්ටම හිමි S3 ගත්තොත් ඒ 3 මට්ටමේ ඉන්න දරුවන්ට NEQ 5 මට්ටමේ තියෙන පාඨමාලා කාර්මික විද්‍යාලවල කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ තාක්ෂණ වේදේ හැදෑරුවත් පුතේ එකක් හරි ඩවුන් වෙලා නම් හරියන්නේ නැහැ. S3 හරි ගන්න ඕනේ. හැබැයි S3 ගත්තොත් අනිත් විෂය ධාරා වගේ නෙමෙයි S3 ගත්තත් යන්න මාර්ග ගොඩක් තියෙනවා. මේ රූට් එකේ හරි ගිහිල්ලා මේ පාරෙන් වංගු දාගෙන B.Tech ඩිග්‍රිය ගන්න පුළුවන්. රස්සාවක් කරන අතරෙම. ඉතින් මේක තමයි මේ විෂය ධාරාවේ තියෙන සුරක්ෂිතකම. දෙමව්පියන්ටත් වැදගත් වෙන්නේ මේක. අපේ දරුවා A3ක් අරන් කැම්පස් යයිද. A2යි B1ක් අරන් නැත්නම් B3ක් අරන්. වයඹ පළාත ගත්තොත් නම් අවම වශයෙන් B2යි C1ක්වත් ඕනේ අපේ මේ ප්‍රධාන විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා උපාධි පාඨමාලාවක් හදාරන්න අවම සුදුසුකම්. ඒක පුතේ දැන් චුට්ටක් ඔයාලට තේරෙනවා ඇති මේ විෂය ධාරාව හදාරහම කොහොමද යන මාර්ගය කියලා. ඒතර මේ උපාධිය පිළිබඳ දෙමව්පියන්ට දැනුවත් වෙන්න ඕනේ ඇති. මේ තමයි UGC එකේ තියෙන මේ උපාධිය සම්බන්ධව තියෙන සහතික පත්‍රය. මේ උපාධිය කොහොමද හදලා තියෙන්නේ? මේක පිළිගන්නවද ජාත්‍යන්තරව? ඔව්. මේ ජාත්‍යන්තරව පිළිගත්ත ආයතන විසින් තමයි මේ පාඨමාලාවල අන්තර්ගතය හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ උපාධිය වළංගුයි. මේ උපාධියට පිළිගැනීමක් තියෙනවා ජාත්‍යන්තර වශයෙන්. ඉතින් මේ UGC එකේ අත්පොතෙන් නැත්නම් චක්‍රලේඛ පොතෙන් ගත්ත ටික මේ උපාධිය සම්බන්ධව තියෙන සහතිකය. ඒ නිසා ගැටලුවක් නැහැ මේ උපාධිය හැදෑරුවා කියලා රැකියා අවස්ථාවකට හෝ පිළිගැනීමට කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ වෙනකොට 2015 බැච් එක පාඨමාලාව අවසන් කරලා ඔවුන්ගේ වෘත්තීය පුහුණු අවස්ථාවත් ඇති කරගෙන ඉන්නේ. ඔවුන්ට උපාධි ප්‍රදානෝත්සවයේ සිද්ධ වෙයි මේ ව්‍යසනයේ නොවුනනම් මේ වෙනකොට. ඒ නිසා ඒ ගැන බිය සැක ඇති කරගන්න එපා, සැක සංකා ඇති කරගන්න එපා. මේ විෂය ධාරාවේ වැරදීමක් වෙන්නේ නැහැ. විෂය ධාරාව හදාරන්න පුළුවන්. ඊළඟට දරුවන්ට අවශ්‍ය වෙයි තියෙන පාඨමාලා, උපාධි පාඨමාලා මොනවද කියන එක ගැනත් පුංචි අවබෝධයක් ගත්තොත් හොඳයි කියලා හිතනවා. තියෙන උපාධි පාඨමාලා ගත්තොත් පුතේ මම ඉක්මනට කියන්නම්. මොකද අද සයන්ස් පො විෂය ගැනත් කතා කරන්න ඕන නිසා මේ තමයි දැනට 19-20 ඇකඩමික් ඉයර් ආරම්භක වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිසම විසින් ආසන්නතම පුරප්පාඩු සංඛ්‍යා විශ්වවිද්‍යාලයට ගන්න. ඉතින් ඉංජිනේරු තාක්ෂණ වේදේ හදාරන දරුවන්ට කෝටා එකේ තියෙනවා 1052ක් යෝජිත ප්‍රවේශය. ඇඩ්මිෂන් පුළුවන් 1053ක්. 1100ක විතර ප්‍රමාණය ගන්නවා. ඔයාලගේ 23 අවුරුද්ද වෙනකොට මේක සමහර විට 1500 වගේ වැඩි වෙයි. මොකද මේ රජයේ විසින් බොහෝ ප්‍රතිපත්ති ඇති කරලා තියෙනවා. විශේෂයෙන් දිස්ත්‍රික් මට්ටමින් තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කරන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සංඛ්‍යාව අනිවාර්යයෙන් වැඩි වෙනවා. දැනටත් චුට්ටක් හිතන්න පුතේ 1100ක විතර ප්‍රමාණය ගන්නේ ළමයි 18000කින් 16000කින් විතර. ඒ කියන්නේ උසස් පෙළට පෙනී ඉන්නේ ළමයි ඔක්කොම 30000ක්. ඉංජිනේරු තාක්ෂණ වේදය ප්‍රථම වතාවට කරන ළමයි ඉන්නේ 16000ක් විතර. ඒතර 16000ක් අතරින් තමයි මේක ගන්නෙ. දෙවන වර ලියන ළමයිත් එක්ක 20000ක විතර ප්‍රමාණයෙන් තමයි මේක ගන්නෙ. ඒ නිසා තරඟය ඊටාම අඩුයි. තාමත් විෂය ධාරාවක් හදාරලා විශ්වවිද්‍යාලයන්ට වැඩි සම්භාවිතාවක් තියෙන පුතේ තාක්ෂණ වේදේ විෂය ධාරාවල. මොකද කරන සංඛ්‍යාව අඩුයි, ගන්න ප්‍රමාණය අඩුයි. ඒ නිසා එක ළමයෙකුට යන්න තියෙන chance එක වැඩි තාමත් තාක්ෂණ වේදේ විෂය ධාරාවල. මේ තමයි එතකොට ප්‍රවේශ සංඛ්‍යාව. මේ තමයි තියෙන විශ්වවිද්‍යාල ටික ඉංජිනේරු තාක්ෂණ වේදේ සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාල සියල්ලගම තියෙනවා. ජයවර්ධනපුර, කැලණිය, යාපනයේ, රුහුණ, රජරට, ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලය, ඌවවෙල්ලස්ස, සබරගමුව, කොළඹ විශ්වවිද්‍යාලෙත් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ගෞරවද්ද වෙද්දී පේරාදෙණිය විශ්වවිද්‍යාලෙත් පටන් ගනි. ප්‍රධාන විශ්වවිද්‍යාල 13කම පාඨමාලා ඒ සඳහා තියෙනවා. මේ පුතේ BST යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව මේ ගිය ආසන්නම අවුරුද්දේ 945ක්. ඒ කියන්නේ 1000කට ආසන්න ප්‍රමාණයක්. ඔයාලගේ අවුරුද්ද වෙද්දී මේක ගොඩක් වැඩි වෙයි තව. ඒකෙත් අර වගේමයි පුතේ 1000කට ආසන්න ප්‍රමාණයක්. සාමාන්‍ය ලංකාවේ BST කරන ප්‍රමාණය පුතේ එක අවුරුද්දක ළමයි 8000ත් 10000ත් අතර ප්‍රමාණයක් කරන්නේ. ඉතින් 8000ක් 10000ක් ළමයි අතරින් 1000ක් ගන්නවා කියන්නේ ළමයි 8කට 10කට එකක් විශ්වවිද්‍යාලයේ යෑමේ chance එක තියෙනවා හැම අවුරුද්දකම BST කරන දරුවන්ට. අරටත් වඩා තරඟය අඩුයි. හරි.
ඒකත් අර වගේම ප්‍රධාන විශ්වවිද්‍යාල 13ක තියෙනවා පුතේ. ජයවර්ධනපුර, යාපනයේ, නැගෙනහිර, අග්නිදිග, රජරට, වයඹ, ඌවවෙල්ලස්ස, කොළඹ විශ්වවිද්‍යාලය, සබරගමුව සහ රුහුණු විශ්වවිද්‍යාලවල BSc පාඨමාලා පැවැත්වෙනවා. ඒ වගේම මම කිව්වා ICT තුන්වෙනි විෂයට කරන දරුවන්ට ඔන්න ලොකු chance එකක් වදින්න යන්නේ. ඔයාලත් ලේසි පහසු සංඛ්‍යාවක් නෙමෙයි පුතේ. ළමයි 800ක් විතර ගන්නවා. තුන්වෙනි විෂයට ICT කරලා තියෙන්න ඕනේ. හැබැයි තාක්ෂණ වේදේ එක්ක. මෙන්න chance එක. උපාධිය නමත් මම කියවනේ නේද? BICT Bachelor of Information Communication Technology. මේ උපාධිය හදාරන්න පුළුවන් පුතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කැලණිය, යාපනය, රුහුණ, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රධාන 6ක පාඨමාලා තියෙනවා. ඒ නිසා තමයි අර ට්‍රෙන්ඩ් එක මම කිව්වේ ළමයි වැඩි ප්‍රවණතාවක් තියෙන තුන්වෙනි විෂයට ICT කරන්න කියන එකේ සත්‍යතාවක් තියෙනවා. මොකද ඔවුන්ට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධියක් කරන්න ICT වලට අදාළ යම් වැඩි ඉඩ කඩක් තියෙනවා මේ විෂය තුන්වෙනි විෂය විදිහට ගත්තාම. අපි ඒක කියන්න ඕනේ දරුවන්ට. හරි. ඊට පස්සේ පුතේ ඔච්චරක් විතරක් නෙමෙයි. ඔය කියන નિયમિત තාක්ෂණ වේදයටම අදාළ ටිකනේ මම ඔය කිව්වේ 3000ක් විතර vacancies. ඒ 3000ට අමතරව පුතේ ඕනෑම විෂය ධාරාවක දාන්න පුළුවන් UGC එකේ නැත්නම් විශ්වවිද්‍යාල පාඨමාලා ගොඩක් තියෙනවා. ටෙක්නොලොජි කරපු දරුවෙකුට කළමනාකරණ අධ්‍යයනය පාඨමාලාව හදාර හැකියි. ඒ වගේම තොරතුරු තාක්ෂණය, සාමය හා ගැටුම් නිරාකරණය මේවා ඔක්කොම උපාධි පාඨමාලා. සමහර ඒවා BSc මෙතන තියෙන්නේ. BSc විද්‍යාවේදී උපාධි. මෙන්න මේ උපාධි පාඨමාලා සියල්ලටත් ඔබ ඉහළින් සමත් වුණොත් උසස් පෙළ සමත් වුණොත් තාක්ෂණ වේදෙන් ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් තවත් 100 ගණනක් වුණු වේකන්සි ප්‍රමාණයක් මෙතන රැඳිලා තියෙනවා. එතකොට මේ හැම එකටම 100, 150, 50 ආදී වශයෙන් ප්‍රමාණ ගන්න පාඨමාලා. ඉතින් ඒ නිසා මේ සියල්ලටත් ඔබට ඇප්ලයි කරන්න පුළුවන් තාක්ෂණ වේදේ විෂය සමත් වුණොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවොත්. හරි. අපි එහෙමනම් පුතේ ඊළඟට බලමු. දැන් මම හිතන්නේ යම් අවබෝධයක් ලැබුණා මේ හිමි වෙලා තියෙන කෙටි කාලය තුල පැය කමාරක් දෙකක් ඇතුළත ඔන්ලයින් දේශනයක් ඊට වඩා දරුවන්ට ඉන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අවබෝධයක් තියෙනවා ඇතුළත් විය හැකි උපාධි පාඨමාලා පිළිබඳ. ප්‍රධාන විශ්වවිද්‍යාල සියල්ල ඔබ වෙනුවෙන් විවෘතයි. කට කතා වලට රැවටෙන්න එපා. වර්තමාන තත්ත්වය ඕකයි. දැන්ට බැච් 4ක් ඇතුලේ දෙකක් ගන්න බලාගෙන ඉන්නවා. එකකට ඇවිල්ලා තියෙන ප්‍රවේශ 19 අවුරුද්දේ අයට අනිත් අවුරුද්දේ ප්‍රතිඵල දැන් නිකුත් වෙනවා කිව්වා සමහරට නේද? එතකොට ඒ දරුවෝ දෙකක ප්‍රතිඵල ඇවිල්ලා බලාගෙන ඉන්නවා. හරි. ඔයට අමතරව පුතේ මම දැන් කතා කරේ උපාධි පාඨමාලා ගැන. ඊට අමතරව මේ තියෙන්නේ අර යන්න පුළුවන් පාත් ටික. උසස් පෙළ සමත් වෙලා ටෙක්නොලොජි වලින් යන්න පුළුවන් කරන්න පුළුවන් උසස් අධ්‍යාපන අවස්ථා තව. මේවත් රජයේ ආයතන පුතේ. මම මේ රජයේ ආයතන විතරයි ප්‍රොමෝට් කරන්නේ. යුනිවර්සිටි කොලෙජස් අපි අර කියපු විදිහට ඒ වගේ විවිධ පාඨමාලා තියෙනවා. දරුවෝ 100 ගාණක්. සමහර විට කැම්පස් යන්න ඉන්න මට්ටමේ ඉන්න දරුවොත් මේ යුනිවර්සිටි කොලෙජ් වල පාඨමාලා කරලා අර දරුවන්ට කලින් ජොබ් වලට ගිහිල්ලා බොහොම සතුටින් මේ වෙනකොටත් ඉන්නවා. ඒ කියන්නේ 2015 බැච් එක කැම්පස් ගිහිල්ලා උපාධිය ගන්න අතරේ අවුරුදු දෙකෙන් උසස් ඩිප්ලෝමාව කරලා මේ වෙනකොට ලොකු වැටුප් සහිත ජොබ් වල ඉන්න දරුවෝ පිරිසකුත් මේ හරහා දැන් නිර්මාණය වෙලා තියෙනවා. හරි. ඊට අමතරව මේ ඔබට බලා ගන්න පුළුවන් ජර්මනු කාර්මික ආයතනයේ උසස් අධ්‍යාපන ආයතන ගොඩක් මෙතන තියෙනවා. කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඒ වගේම රත්මලාන ලංකා ජර්මානු එක ආදී ලෝකෙ පිළිගත්ත ලංකාවේ පිළිගත්ත පාඨමාලා ගොඩක් හදාරන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි කෘෂි විද්‍යාව වගේ හදාරපු විෂය BST එක කෘෂි විද්‍යාව හදාරපු දරුවන්ට කෘෂිකර්ම විද්‍යාල වලට පවා ඇතුල් වෙලා හදාරන්න පුළුවන් පාඨමාලා. ඒ නිසා අනාගතය ගැන හරි සුරක්ෂිත විෂය ධාරාවක් මේක. මේක රජය ඇති කරෙත් ඇත්තටම කලා විෂය ධාරාවට යන දරුවෝ පිරිස අඩු කරලා ලංකාවට නැත්තම් දේශීය නිෂ්පාදනයේ නැත්තම් දේශීය ආර්ථිකයට දායක වෙන උපාධිධාරීන් පිරිසක් බිහි කරන්න. ඉතින් ඒ නිසා ඔයාලට ලොකු chance එකක් තියෙනවා මේ විෂය තෝරා ගැනීමෙන් අනාගතය සුරක්ෂිත කර ගැනීමට. හරි. අපි එහෙමනම් ඒ පිළිබඳව දැන් අවබෝධයක් ගත්තා. අපි දැන් බලමු පුතේ මේ විෂය ධාරා දෙකේ මං කවුද කියලා කිව්වනේ නේද? මම උගන්වන විෂය. මේ විෂය ධාරා දෙකම හදාරන දරුවන්ට 2013 අවුරුද්දේ ඉඳලා ඒ කියන්නේ ප්‍රථම වතාවට විභාගයට පෙනී හිටපු අවස්ථාවේ ඉඳලා මේ දක්වා අවුරුදු 8කට අධික කාලයක් තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව ඉගැන්වුවා. ඉතින් ඒ නිසා මගේ විෂයේ ආරම්භය කියා දෙන දවසත් අද මේ විෂය අන්තර්ගතය ගැන අපි
ඊළඟට කතා කරමු. හොඳයි දුවේ පුතේ, දෑබර දෙමව්පියනි. අපි දැන් ඔච්චර වෙලා කතා කරේ මේ සමාරම්භක වැඩසටහනේ මේ තාක්ෂණවේදී විෂය ධාරාව කියන්නේ මොකක්ද? ඒකේ තියෙන අන්තර්ගතය මොකක්ද? ඒක තෝරා ගන්නව නම් කොහොමද ඉස්කෝලයක් ගන්න ආදි වශයෙන්. ඒ වගේම උසස් පෙළින් පස්සේ තියෙන පාඨමාලා මොනවද? විශ්වවිද්‍යාල මොනවද? විශ්වවිද්‍යාල වල තියෙන පාඨමාලා මොනවද කියලා බොහොම සරල හැඳින්වීමක්. ඉතින් ඔයාලා ෆිසිකල් පන්ති පටන් ගත්තට පස්සේ සිප්පින් එකේ ඉතින් මගේ පන්ති ආවට පස්සේ මේවට අදාළ සියලු මැටීරියල් වලට ගන්න පුළුවන්. විෂය නිර්දේශය, විශ්වවිද්‍යාල පාඨමාලා ඇතුළත් අත්පොතක්, ඊට අමතරව සටහන් ලිවීමේ පොතක්, පළවෙනි එකකට අදාළ නිබන්ධන මේ සියල්ල කට්ටලයක් ලෙස ඔබට ගන්න පුළුවන්. අපි ඒවා පන්ති පටන් ගත්තට පස්සේ ක්‍රමවත්ව ලබා ගමු. දැන් එහෙමනම් මම මේ විෂය ධාරා දෙකම, ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති කියන විෂය ධාරා දෙකම හදාරන දරුවන්ට අනිවාර්යෙන් හැදෑරිය යුතු න්‍යායාත්මක කරුණු ඇතුළත් මගේ විෂය, මම උගන්වනු ලබන විෂය තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂයේ අන්තර්ගතය මොකක්ද කියන එක අද දවසේ පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා දුවේ පුතේ ඔයාලට විෂය නිර්දේශයේ මුද්‍රිත දේ ලැබුණත් සටහන් පොතක මම මේ මෙතන ඉඳලා කියන කාරණා පොඩ්ඩක් සටහන් කරගන්න. මොකද පළවෙනි දවසේම දරුවන් යම් දෙයක් ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් මම සටහන දෙද්දී මේ විස්තර කිරීම නතර කරලා පිළිවෙලකට සටහනක් දෙන්නම්. පුතේ මේ විෂය ධාරාව ගත්තාම විෂය ක්ෂේත්‍ර පහක් තියෙනවා. මේ විෂය ක්ෂේත්‍ර පහ අපි දැනගෙන ඉන්න ඕනේ. මේ විෂය ක්ෂේත්‍ර පහ අනුව තමයි පේපර් එකේ අන්තර්ගතය තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා පේපර් එකේ ජීව විද්‍යා ප්‍රශ්න, රසායන විද්‍යා ප්‍රශ්න කොයි ලෙසද එන්නේ කියන එක අවබෝධ වෙන්න නම් මුලින්ම මේ ක්ෂේත්‍ර පහ දැනගෙන ඉන්න ඕනේ. ඒතර සම්පූර්ණ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව SFT විෂය නිර්දේශය පුතේ තියෙන ක්ෂේත්‍ර පහ තමයි බයෝ. නැත්නම් ජීව විද්‍යා කොටසක් තියෙනවා. ඒ වගේම රසායන විද්‍යා කොටසක් තියෙනවා. භෞතික විද්‍යා කොටසක් තියෙනවා. ගණිත කොටසකුත් තියෙනවා. පරිගණක විද්‍යාව නැත්නම් මූලික කම්පියුටර් සයන්ස් කොටසකුත් තියෙනවා. මුළු නිපුණතා නැත්නම් ඒකක 25ක් අන්තර්ගතයි. මේ ඒකක 25 බෙදලා යන්නේ මෙන්න මේ ක්ෂේත්‍ර පහ ඔස්සේ. හැබැයි දරුවනේ මේ ක්ෂේත්‍රයක් ඉගෙනගෙන අනිත් එක ඉගෙන ගන්නෙ නැහැ. 12 ශ්‍රේණියේදී නිපුණතා 25න් නිපුණතා 13ක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වචනේ තේරෙන්නේ නැත්නම් පාඩම් අපි හිතමුකෝ ඔක්කොම 25ක් තියෙනවා. ඒකක 25ක් තියෙනවා. මේ ඒකක 25න් 13ක් සම්පූර්ණ වෙන්න ඕනේ 12 ශ්‍රේණියේදී. ඉතිරි ඒකක 12 සම්පූර්ණ වෙන්න ඕනේ 13 ශ්‍රේණියේදී. ඒ ඒකක 25 අන්තර්ගත වෙන්නේ මේ ක්ෂේත්‍ර පහ ඔස්සේ කියන එකයි මේ කියන්නේ. දැන් මම හිතන්නේ අවබෝධයක් ලැබුණා. අපි ඒ නිසා බලමු පුතේ මේ එක එක ක්ෂේත්‍ර යටතේ විෂය නිර්දේශයේ තියෙන ඒකක 25 මොනවද කියලා. ඒක දැනගෙන ඉන්න එපා. ඉතින් විෂය නිර්දේශයේ විස්තරාත්මක විෂය නිර්දේශයක් ඔයාලට මුද්‍රණය කරලා දෙනවා මම. ඊට අමතරව ඔයාලගේ පොතේ සටහන් පොතේ සයන්ස් පොත් ටෙක්නොලොජි ලියන්න ගන්න පොතේ පොත් CR පොත් පිටු 80 වගේ පොත් යොදා ගන්න. මම ඉස්සෙල්ලාම කරන්නේ මිනුම් සහ මිනුම් උපකරණ පාඩම. ඉතින් ඒ නිසා මම හිතනවා කොටරෝල් පොතක් CR පොතක් ගත්තොත් වඩා හොඳයි. මොකද ගණනය කිරීම තියෙන නිසා, රූප සටහන් තියෙන නිසා. එහෙම නැති වුණත් කමක් නැහැ. කොහොම හරි පිටු 80 විතර පොත් ගන්න. ලොකු පොත් වලට යන්න එපා. මොකද පොත නැති වුණොත් වෙන පාඩුව වැඩි. ඒ නිසා. හරි. එහෙමනම් පුතේ මුලින්ම අපි විෂය නම දාගමු. තාක්ෂණ වේදය සඳහා විද්‍යාව. ඉතින් මේ විෂයට පුතේ විෂය අංකයක් තියෙනවා. මේ විෂය අංකය තමයි 67. විභාග දෙපාර්තමේන්තුවේ පේපර් වල සඳහන් වෙන විෂය අංකය තමයි අංක 67. 67. තාක්ෂණ වේදය සඳහා විද්‍යාව. මුලින්ම පුතේ ලියා ගන්න. තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂය අංකය 67. ඒක මතක තියාගන්න. වැදගත්. ක්ෂේත්‍ර පහ ලියා ගමු පුතේ. මෙම විෂයේ අන්තර්ගතය ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ දිවයයි. ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ දිවයයි. 1. ජීව විද්‍යාව. 2. රසායන විද්‍යාව. 3. භෞතික විද්‍යාව. 4. ගණිතය. 5. පරිගණක විද්‍යාව.
අපි ඊළඟට බලමු පුතේ මේ ක්ෂේත්‍ර පහේ තියෙන ඒකක මොනවද කියලා. යටින් විස්තරාත්මක සටහන් මම දෙන්නේ නැහැ පුතේ. හැමතිස්සෙම අපි විද්‍යා විෂයක් නිසා කරුණු වශයෙන් තමයි සටහන දෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන්න එපා ඡේද එහෙම දෙන්නේ නැහැ. සම්පූර්ණ පොයින්ට් ෆෝම් එකෙන් දෙන්නේ. ඒ හැම පොයින්ට් එකක්ම විභාගෙට වැදගත් වෙනවා. හරි. ඊළඟ පොයින්ට් එකක් දාලා මේක යටින් ලියන්න පුතේ. යටින් ලියන්න. ඉහත ක්ෂේත්‍ර පහ ආවරණය කිරීමට. ඉහත ක්ෂේත්‍ර පහ ආවරණය කිරීමට. ඉහත ක්ෂේත්‍ර පහ ආවරණය කිරීමට නිපුණතා 25ක් නැත්නම් ඒකක 25ක් නිපුණතා 25ක් වරන් ඇතුලේ ඒකක 25ක් ඒකක 25ක් නිපුණතා 25ක් ඒකක 25ක් 12 13 ශ්‍රේණිවල 12 13 ශ්‍රේණිවල 12 13 ශ්‍රේණිවල විෂය නිර්දේශයට ඇතුළත් කර ඇත 12 13 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට ඇතුළත් කර ඇත දෙපොතේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි සිලබස් එක ගත්තාම ඒ සිලබස් එකේ 12 ශ්‍රේණි ඔක්කොම තියෙනවා කාලච්ඡේද 300ක්. මේ කාලච්ඡේද 300 තමයි මාස 12ක ඇකඩමික් එක අධ්‍යයන වර්ෂය තුල නිම කරන්න ඕනේ. එතකොට මම මේ විදිහටම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මොකද වාර පරීක්ෂණ තියද්දි මේ විෂය නිර්දේශයට අනුව තමයි වාර පරීක්ෂණ තියන්නේ. එහෙම නැතුව අපි මැදින් පැනලා මං කැමති ඒවා ඉස්සල්ලා උගන්වලා ගියොත් එහෙම ඔයාලා වාර පරීක්ෂණවලදී ඩවුට් වෙනවා. ඒ නිසා විෂය නිර්දේශයක් දීලා තියෙන පිළිවෙලටම නැතත් පුළුවන් තරම් මේ ටොපික් පිළිවෙලට උගන්වන එක උපකාරක පන්තියක කෙරෙනවා නම් ඒක ඔයාලගේ අර අධ්‍යයන කටයුත්තට පහසුවක් වෙනවා. ගැටීම් අඩු වෙනවා. ඉතින් ඒ නිසා 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය ගත්තාම ඒකක ඔක්කොම 13ක් තියෙනවා කියලා මම කලිනුත් කිව්වා. ඒකක 13ක් තියෙනවා. මේ එක එක ඒකකයක් ගැන පුංචි හැඳින්වීමක් ඔයාලා ලියා ගන්න ඕනේ පුතේ. සිලබස් එක print කරලා විස්තරාත්මකව දෙනවා පොතක් විදිහට. ඒ දුන්නට මදි සටහන් පොතේ මුලම මේ පාඩම් මොනවද කියලා පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න ඕනේ. හොඳ ප්‍රතිඵලයකට යන දරුවෙක් නා. ඒ නිසා 12 ශ්‍රේණියේ පොතේ පළවෙනි පාඩම මාතෘකාව ලියා ගමු. මේ දිග නම නෙමෙයි මං ඒවට කෙටි කරලා හුරතන්නම් දීලා තිනවා. මේ පළවෙනි ඒකකය තමයි පුතේ මිනිතය. පළවෙනි ඒකකය මිනිතය. 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 මෙසරේෂන් කියලා කියනවා. මේ විදිහට ලිව්වත් හරි සිංහල දෙවිදිහටම ලියනවා. මෙසරේෂන්. මිනිතය. මොනවද මේ මිනිතය යටතේ තියෙන්නේ? එහෙනම් පළවෙනි ඒකකය ලියා ගන්න පුතේ මිනිතය 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පළවෙනි ඒකකයේ මිනිතය එක වාක්‍යයයි ලියන්නේ. අන්තර්ගතය මොකක්ද කියන එක ලියන්න. ලියන්න පුතේ මෙම ඒකකයේ යටතේ මෙම ඒකකයේ යටතේ තල රූපවල වර්ගඵලයත් තල රූපවල වර්ගඵලයත් තල රූපවල වර්ගඵලයත් ඝන රූපවල නැත්නම් ඝන වස්තුවල වර්ගඵල හා පරිමා පිළිබඳව ඝන වස්තුවල වර්ගඵලය හා පරිමා පිළිබඳව වර්ගඵලය හා පරිමා පිළිබඳව ගැටලු විසඳයි. හරි සරලයි නේද? O level මාතෘකාවක් වගේ. මේක විභාගයට එනවා පුතේ රචනා ප්‍රශ්නේ කොටස අපි යටතේ කතා කරමු. හැබැයි එතකොට O level මට්ටමට එහා ගිය ගැටලු දෙනවා. මිනිතේ කියන එක ඊටාම සංකීර්ණ කරලා දෙන්න පුළුවන් පුතේ. ඒ නිසා
සුළු කොට හිතන්න එපා මේක. හරි. අපි එහෙනම් දෙවෙනි ඒකකය ගැන බලමු. ඔන්න පළවෙනි ඒකකයේ අන්තර්ගත වෙන්නේ ওই කොටස් ටික. දෙවෙනි ඒකකයේ පුතේ මිනුම් සහ මිනුම් උපකරණ. මම ඒ පාඩම තමයි ඉස්සෙල්ලම කරන්නේ. මොකද හේතුව මිනුම් ගැන දන්නේ නැතුව ET සහ BST පටන් ගන්න බෑ. ET සහ BST කරන ගුරුවරුන්ට ලොකු ගැටලුවක් එනවා සයන්ස් පොල මිනුම් ඉස්සෙල්ලා නොකරුවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ඔයාලගේ අවුරුද්දේ මම මිනුම් පාඩමෙන් තමයි විෂය නිර්දේශය ගැනීම ආරම්භ කරන්නේ. එහෙනම් දෙවෙනි පාඩම අංක 2 දාලා ලියා ගන්න පුතේ මිනුම් සහ මිනුම් උපකරණ. යුනිට් 2 මිනුම් සහ මිනුම් උපකරණ. මිනුම් හා මිනුම් උපකරණ. මිනුම් උපකරණ. මිනුම් හා මිනුම් උපකරණ. ඒ යටතේ වාක්‍යය ලියාගෙන යමු පුතේ. මෙම ඒකකයේ යටතේ මෙම ඒකකයේ යටතේ මෙම ඒකකයේ යටතේ ඒකක හා මිනුම් පිළිබඳ සාකච්ඡා කරන අතර ඒකක හා මිනුම් පිළිබඳ සාකච්ඡා කරන අතර මානනය අපට ඒකක හා මිනුම් පිළිබඳ ඒකක හා මිනුම් පිළිබඳ සාකච්ඡා කරන අතර යෝග්‍ය මිනුම් උපකරණ යෝග්‍ය මිනුම් උපකරණ යෝග්‍ය මිනුම් උපකරණ යෝග්‍ය මිනුම් උපකරණ තෝරා ගැනීම පිළිබඳ අවබෝධය ලබා දෙයි. යෝග්‍ය මිනුම් උපකරණ තෝරා ගැනීම පිළිබඳ අවබෝධය ලබා දෙයි. ප්‍රධාන මිනුම් උපකරණ ඒක තමයි ප්‍රධාන මිනුම් උපකරණ. ප්‍රධාන මිනුම් උපකරණ ප්‍රධාන මිනුම් උපකරණ වන කම දාලා ලියන්න පුතේ කැලිපර වර්නියර් කැලිපර ගැන අපි කතා කරනවා. ප්‍රධාන මිනුම් උපකරණ වන කැලිපර ස්ක්‍රූප් ආමාන මයික්‍රොමීටර් ස්ක්‍රූප් ආමානය ගැන කතා කරනවා. කැලිපර ස්ක්‍රූප් ආමාන චලන් වීක්ෂ තෙදඩු තුලාව සහ තෙදඩු තුලාව සහ තෙදඬු තුලාව සහ ට්‍රිපල් බීම් බැලන්ස් තෙදඬු තුලාව සහ කාලය මැනීමේ උපකරණ එයට ඇතුළත්ය. කාලය මැනීමේ උපකරණ එයට ඇතුළත්ය. කාලය මැනීමේ උපකරණ එයට ඇතුළත්ය. හරි. ඔය තමයි එතකොට දෙවන ඒකකය. අපි ළඟට බලමු තුන්වෙනි ඒකකය පුතේ. බොහොම පුංචි ඒකකයක් තුන්වෙනි ඒකකය. පයිතගරස් සම්බන්ධතාව. ඔයාලා O level වලට ජ්‍යාමිතිය කොටස යටතේ පයිතගරස් හැදෑරුවා. තුන්වෙනි ඒකකයේ තියෙන පුතේ පයිතගරස් සම්බන්ධතාව. හා ඒ ආශ්‍රිත ගැටලු විසඳීම තමයි ඔයාලට තියෙන්නේ. ඊටාම කුඩා ඒකකයක්. කාලච්ඡේද 6යි තියෙන්නේ. ඒ කියන්නේ එක දවසක පන්තියක් යන්නෙත් නෑ ඒකට. ඉතින් ඒ නිසා මම මේ ගණිත කොටස් ටික එක ළඟට අරන් කරන්න පුතේ. මොකද ප්‍රශ්නේ සකස් වෙන්නේ ඒ විදිහට නිසා. හරි. තුන්වෙනි ඒකකේ ලියන්න පුතේ පයිතගරස් සම්බන්ධතාව ආශ්‍රිත ගැටලු විසඳීම. මිනිතේටම ඔක ඇඳලා කරන්න. පයිතගරස් සම්බන්ධතාව ආශ්‍රිත ගැටලු විසඳීම.
පයිතගරස් සම්බන්ධතාව ආශ්‍රිත ගැටලු විසඳීම. තුන්වෙනි ඒකකය. පයිතගරස් සම්බන්ධතාව ආශ්‍රිත ගැටලු විසඳීම. ආශ්‍රිත ගැටලු විසඳීම. ඒ ගැන ආයෙ විස්තරයක් අවශ්‍ය නැහැ පුතේ. ඔය තමයි තුන්වෙනි ඒකකය. හතරවෙනි ඒකකය ලියා ගන්න පුතේ. හතරවෙනි ඒකකය. මේ තමයි විෂය නිර්දේශයේ ලොකුම ඒකකය. ෆිසිකල් පන්ති පටන් ගත්තා නම් අපි මේ ඒකකයෙන් පටන් ගන්න. මේ ලොකුම ඒකකය තමයි පුතේ බයෝ කොටස. බලන්නකො කාලච්ඡේද කොච්චරක්ද කියලා. වැඩිම කාලච්ඡේද ගාණක් තියෙන එක. මං කිව්වා විෂය නිර්දේශයේ මුළු කාලච්ඡේද 600යි. 600න් 50. ඒ කියන්නේ ආසන්නව 12න් එකක්. ආසන්නව 12න් එකක්. හතරවෙනි ඒකකයේ අන්තර්ගත වෙනවා. බයෝ පාර්ට් එක 12න් එකක් එතකොට. ලොකු කොටසක්. ඒ නිසා පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නේ යොමු වෙන්නේ මේ කොටසේ. ඒ වගේම බහුවර්ණ පහක් තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්නයකට ලකුණු 5යි, බහුවර්ණ පහට ලකුණු 5යි, මුළු පේපර් එකේ ලකුණු 100න් ලකුණු 10ක් හිමි වෙන ඒකකයක්. අතිශය වැදගත් වෙනවා බයෝ පාර්ට් එක. ජීවීන් හා තාක්ෂණය කියන පාඩම. හතරවෙනි මාතෘකාව ලියා ගන්න පුතේ. හතරවෙනි ඒකකේ එහෙමනම් ජීවීන් හා තාක්ෂණය. ජීවීන් හා තාක්ෂණය. ජීවීන් හා තාක්ෂණය. මෙතන එතකොට මහා ජීවීන් විතරක් නෙමෙයි තියන්නේ පුතේ. මෙතන අපි සියලුම ශුද්‍ර ජීවීන් ගැන කතා කරනවා. ඒක වෙනම විෂයක්. මයික්‍රෝබයොලොජි. ශුද්‍ර ජීවීන් ගැන කතා කරනවා, ඔවුන්ගේ භාවිතයන් කතා කරනවා. ඊට පස්සේ අපි මහා ජීවීන් වන ශාක ගැන කතා කරනවා. ශාකවල භාවිතයන් කතා කරනවා. ඒ අර්ථයේ ශාක කඳ, මුල, පත්‍ර මේ සියල්ල අපි කතා කරනවා. ඊට පස්සේ පුතේ සතුන් ගැන කතා කරනවා. එතනදිත් ආත්‍රපෝඩාවන්, ඒ වගේම කොඩේටා වංශිකයන් ගැන අපි කතා කරනවා. එහෙනම් ලොකු මාතෘකාවක් වෙන්නේ ඒකයි. සියලුම ජීවීන්, ශුද්‍ර ජීවීන් ඇතුළුව ශාක සතුන් ඇතුළු මේ රාජධානි සියල්ලකම ඉන්න ජීවීන්ගේ භාවිතයන් පිළිබඳ අවබෝධ කරන විෂය. දැවැන්තයි පාඩම. සාමාන්‍යයෙන් මාස 3ක් විතර කරන්න වෙනවා මේ පාඩම මුලින්ම පටන් ගත්තොත්. ඒ නිසා මේක අපි ෆිසිකල් ක්ලාස් වලට පටන් ගන්නකොට අපි පටන් ගමු. මොකද මේකේ සටහන් දෙන අතර රූප සටහන් දෙන්න ඕනේ පුතේ. මුද්‍රිත සටහන් දෙන්න ඕනේ. ඒ වගේම කලර්ඩ් ඉමේජ් දෙන්න ඕනේ. ඒවා පොතේ ඇලවෙන්න ඕනේ. ඒ වගේ වැඩ ගොඩක් තියෙන නිසා ඔන්ලයින් මේ පාඩම කරන්න ගියාම හිස් තැන් තිය යන්න වෙන්නේ. ඒක හරි ව්‍යාකූලයි. ඉතින් ඒ නිසා මේ පාඩම අපි ෆිසිකල් පන්ති පටන් ගත්තට පස්සේ සිප්පින් එකේ ආරම්භ කරමු. හරි. එහෙනම් මෙයා යටතේ ලියා ගන්න පුතේ. ජීවීන් හා තාක්ෂණය යටතේ ලියන්න පුතේ. ශුද්‍ර ජීවීන් හා උසස් ජීවීන්. ශුද්‍ර ජීවීන් හා උසස් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් ආර්ථික ප්‍රයෝජන. ශුද්‍ර ජීවීන්ගේ හා උසස් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් ආර්ථික ප්‍රයෝජනත් සලකා බැලේ. ආර්ථික ප්‍රයෝජනත් සලකා බැලේ. ආර්ථික ප්‍රයෝජනත් සලකා බැලේ. හරි පුතේ. ඊළඟට ඔන්න දරුවන්ට තරමක් කරදරකාර ඒකක 3ක් අපි එක ළඟ කතා කරනවා පුතේ. එක ළඟ 2ක් නෙමෙයි, එක ළඟ 3ක් කතා කරනවා. මොනවද මේ එක ළඟ කතා කරන 3 පුතේ? සයන්ස් මැත්ස් කරන දරුවෝ නම් මේක අපි හඳුන්වනවා යාන්ත්‍ර විද්‍යාව කියලා. අපිට පුතේ ඊළඟට භෞතික විද්‍යා පාඩම් ටිකක් තියෙන්නේ එක ළඟ ධන යෝග වගේ. බලය සහ ආචරණ, කාර්ය හා ශක්තිය. මෙන්න මේ 8 වෙනි ඒකකයත් අපි මේ තුනම එක ළඟට ගන්නෙ භ්‍රමණ චලිතය පිළිබඳ. චලිතය පිළිබඳ. මෙන්න මේ මාතෘකා තුන තමයි නැත්නම් ඒකක තුන තමයි අපිට ඊළඟට සිලබස් එකේ තියෙන්නේ. ඒතර 5, 6 සහ 8 ඒකක. ඇයි මං 7 අරගෙන යන්නේ? 7 ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය කියන පාඩම ගණිත පාඩමක්. ඒ නිසා මේ 1යි 3යි 7යි එකට යන්නේ.
ඔයාලා සටහන් ලියද්දී පන්තිය කරද්දී පුතේ 1 3 සහ 7 එක තැනට අරන් අපි කරන්නේ 5 6 සහ 8 එක ළඟට අරන් කරන්නේ. ඇරලා කරත් එක පොතේ අපි සටහන් ලියන්නේ. මොකද ඒ තුන එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා අපි ඊළඟට ලියා ගමු පුතේ 5 6 8 ඒකක මොනවද කියලා. මේ විදිහට ලියා ගමු පුතේ පස්වෙනි ඒකකය බලය හා එහි ආචරණ. බලය හා එහි ආචරණ. ඒ ටික එක ළඟ ලියාගෙන ඉමු පුතේ. බලය සහ එහි ආචරණ. 6 කාර්ය ශක්තිය හා ජවය. කාර්ය ශක්තිය හා ජවය. 8 භ්‍රමණ චලිතය හා වෘත්තාකාර චලිතය. භ්‍රමණ චලිතය හා වෘත්තාකාර චලිතය. වෘත්තාකාර චලිතය. මේ පාඩම් තුනේ එතකොට භෞතික විද්‍යා පාඩම්. එක ළඟ සාකච්ඡා කරනවා අපි. නමින්ම කියවෙනවා. ලොකු හැඳින්වීමක් හැම පාඩමක් ගැනම කරන්න යන්නේ නැහැ පුතේ. විෂය නිර්දේශයේ අන්තර්ගතය සහ ඉදිරියට ඒක සැලසුම් වෙන ආකාරයයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ පාඩම් තුනම එක ළඟට යන්න. හරි. භ්‍රමණ චලිතය හා වෘත්තාකාර චලිතය. ගණන් ගොඩක් හදන්න වෙනවා. මේ එකක තුන අවසාන වෙද්දී ඇත්තටම දෙවන වාරයේ අවසාන වෙනවා. ඒතර දෙවන වාරයේ ඔයාලට ප්‍රශ්න යොමු වෙන්නේ වාර විභාගයට මම ඉදිරියේදී කතා කියනවා. පස්වෙනි පාඩම දක්වා. පස්වෙනි ඒකකයේ දක්වා. ලොකු ප්‍රමාණයක් කරන්න වෙනවා. හරි පුතේ. 7 වෙනි ඒකකේ අරගෙන එහෙම යන්නේ නැහැ බය වෙන්න එපා. 7 වෙනි ඒකකේ තියෙන ගණිත පාඩමක් ත්‍රිකෝණමිතිය. 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 අපේ ප්ලෑන් එකේ 2023 ප්ලෑන් එකේ උඩ පුතේ ත්‍රිකෝණමිතිය කෙරෙන්නේ කොහොමද? අර පළවෙනි ඒකකයේ මිනිතය. ඒ වගේම තුන්වෙනි ඒකකයේ පයිතගරස් කරාට පස්සේ මෙන්න මේ 7 වෙනි ඒකකයත් ඒත් එක්කම යනවා. එතකොට 1 3 7 කියන ඒකක තුන නිපුණතා තුන එක ළඟට අරගෙන කරන්න. කිසි වරදක් නැහැ. 8 වෙනි පාඩමට එනකොට ඔක්කොම එකයි. 8 වෙනි පාඩමට එනකොට ඔක්කොම එකයිනේ. විෂය නිර්දේශයේ ආවරණය. එතනින් එහාට එහෙම පැනලා යන්නේ නැහැ. ගණිත කොටස් තුනක් නිසා 12 ශ්‍රේණියේ 1 3 7 පාඩම් එක ළඟ. භෞතික විද්‍යාව නිසා බලය, කාර්ය, භ්‍රමණ චලිතය කියන පාඩම් තුන එක ළඟ. විෂය නිර්දේශ ආවරණය වෙන්නේ. මිනුම් උපකරණ අත්‍යවශ්‍ය නිසා හැම විෂයකටම මේක මුලින්ම. ජීව විද්‍යාව ගොඩක් සටහන් දෙන පින්තූර අඳින පාඩමක් නිසා ඒක අපි දෙවනුවට කරනවා. හැබැයි ෆිසිකල් ක්ලාස්රූම් එක. හරි. 7 ත්‍රිකෝණමිතියට ලියන්න පුතේ. 1 3 ඒකක අවසානයේ මෙම ඒකකය අධ්‍යයනය කෙරේ. 1,3 ඒකක අවසානයේ මෙම ඒකකය අධ්‍යයනය කෙරේ. ඔය ඔයාලගේ ප්ලෑන් එක. 1 3 ඒකක අවසානයේ මෙම ඒකකය අධ්‍යයනය කෙරේ. හරි පුතේ. 12 ශ්‍රේණිය ඉක්මනට ඉවර කරමු. 12 ශ්‍රේණිය අපි ඉක්මනට ඉවර කරමු. අපිට ඊළඟට තියෙන්නේ පුතේ 9 වෙනි පාඩම. භෞතික විද්‍යාව සංසාරයක් නැතුව එනවා පුතේ ඊළඟට. දිගටම තියෙන්නේ භෞතික විද්‍යා පාඩම් තමයි. ඊළඟට තියෙන්නේ පුතේ විද්‍යුතය. ධාරා විද්‍යුතය, ඒ වගේම චුම්බකත්වය පිළිබඳ දැනුම. ධාරා විද්‍යුතය හා චුම්බකත්වය කියන ඒකකේ තමයි ඔයාලගේ 9 වෙනි ඒකකයේ විදිහට විෂය නිර්දේශය ඇතුළත් වෙන්නේ. අපි කරන්නේ ඒ පිළිවෙලටමයි. එතනදී හැම ඉස්සල්ලා වැටපණින්නේ නැහැ. හරි. එහෙනම් 9 වෙනි ඒකකේ ලියා ගන්න පුතේ. ධාරා විද්‍යුතය කියලාම ලියා ගන්න. මොකද විද්‍යුත් ක්ෂේත්‍ර අපිට නැහැ. ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය හා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය.
ඒ කියන්නේ චුම්බකත්වය ගැන අපි සාකච්ඡා කරනවා දෙවෙනි කොටස වශයෙන් මේ පාඩමේ විද්‍යුතයෙන් පස්සේ. ධාරා විද්‍යුතය හා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය. ඒ අර්ථයේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැටලුත් එක්ක අපි සාකච්ඡා කරනවා පුතේ. ඒ වගේම චුම්බක බලය පිළිබඳ කතා කරනවා. හරි මාත්‍රකාව ලියාගත්තා නම් ඇති පුතේ අන්තර්ගතයේ විස්තර කරන්න ඕනේ. 10 වෙනි ඒකකයේ සටහන් කරගන්න පුතේ. 10 වෙනි ඒකකයේ වෙන්නේ තවත් දැවැන්ත විශාල භෞතික විද්‍යා පාඩමක් වන තාපය. එහෙනම් භෞතික විද්‍යා කොටස් වැඩි වශයෙන් තියෙන්නේ ඔයාලට දැන් තේරෙනවා 12 ශ්‍රේණිය. හරි. 10 වෙනි ඒකකය ලියන්න පුතේ. 10 වෙනි ඒකකය භෞතික විද්‍යා ඒකකයක්. තාපය හා එහි බලපෑම. තාපය හා එහි බලපෑම. මේ දැවැන්ත භෞතික විද්‍යා පාඩම යටතේ පුතේ තාපේ බලපෑම යටතේ ප්‍රධාන වශයෙන් අපි තාප මිතිය තාපේ කොහොමද මයින්නේ කියන එක. තාප මිතිය ඒ වගේම තාප ප්‍රසාරණය ඒ වගේම තාපේ තැනක ඉඳලා තැනකට ගමන් කරන විදිය. නැත්නම් අපි කියනවා තාප ප්‍රචාරණය. ඒ කියන්නේ සන්නයනය, සංවහනය හා විකිරණය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. හරි. ඒ අර්ථයේ වාක්‍යයක් ලියා ගන්න පුතේ. තාපය හා බලපෑම යටතේ මෙම ඒකකයේ යටතේ තාප මිතිය තාප ප්‍රසාරණය කමදලා ලියන්න. තාප මිතිය තාප ප්‍රසාරණය තාප ප්‍රචාරණය කියන්නේ සන්නයනය, සංවහනය හා විකිරණය. තාප ප්‍රචාරණය පිළිබඳවත් තාපේ භාවිතයන් පිළිබඳවත් සාකච්ඡා කෙරේ. තාපේ භාවිතයන් පිළිබඳවත් සාකච්ඡා කෙරේ. තාපේ භාවිතයන් පිළිබඳවත් සාකච්ඡා කෙරේ. පුතේ ඊළඟට දැන් ඔයාලට තේරුණා භෞතික විද්‍යාවක් වහා ගොඩයි. භෞතික විද්‍යා ඒකක මේ වෙනකොටම අපි කිව්වා 6ක්. ඊළඟට 12 ශ්‍රේණියේ තියෙන්නේ පුතේ රසායන විද්‍යා කොටස. එක දිගට රසායන විද්‍යා පාඩම් තමයි ඊළඟට පටන් ගන්න. 11, 12, 13 මේ එකක තුනම රසායන විද්‍යා පාඩම්. 11 තාප රසායන, 12 චාලක රසායන, 13 ජෛව රසායන. ජෛව රසායන කියන්නේ ජීව විද්‍යා පාඩමක් නෙමෙයි පුතේ. හොඳට මතක තියාගන්න රසායන විද්‍යා පාඩමක්. එහෙනම් අපි ඊළඟට 12 ශ්‍රේණියේ අවසාන වාරයේ වෙනකොට අධ්‍යයනය කරන්නේ පුතේ මෙන්න මේ රසායන විද්‍යා පාඩම් තුන. ඒ ටික අපි එක ළඟටම අරන් ලියා ගමු පුතේ. එක ළඟටම අරන් ලියමු. 11 වෙනි ඒකකය තාප රසායන heat chemistry. තාප රසායන 12 වෙනි ඒකකය චාලක රසායන. 13 වෙනි ඒකකය ජෛව රසායන බයෝකෙමිස්ට්‍රි. ජෛව රසායන. අපි මාතෘකා දෙන්නේ ওই විදිහට පුතේ. එතකොට හරි ලස්සනයි කියුට් මතක තියාගන්න පුළුවන්. ඊළඟට පුතේ 14ත් මම ඕකටම ඇදනවා. 14 වෙනි ඒකකය බහු අවයවික හා භාවිත කියලා. එතකොට මෙතන රසායන විද්‍යා ඒකක 4ක් තියෙනවා. 4ම රසායන විද්‍යාව. මොකද පාඩම පිළිවෙල මොකක් වුණත් විභාග ප්‍රශ්නේ සකස් වෙන්නේ ওই විදියට. ඒ නිසා පුතේ මේ ඒකක 4ම එක ළඟට පිළිවෙලටම ලියා ගන්න. 11 තාප රසායනයේ සටහන් කරගන්න. 12 චාලක රසායනයේ, 13 ජෛව රසායනයේ, 14 බහු අවයවික හා ඒවායේ භාවිත. බහු අවයවික හා ඒවායේ භාවිත. ඒතර 13 පළවෙනි වාරට තියෙන පාඩමකුත් අපි 12 දී ඔතෙන්ටම ඉවර කරනවා. බහු අවයවික හා ඒවායේ භාවිත. ඒ හතරටම වරහණක් දාලා ලියන්න පුතේ.
12 ශ්‍රේණියට නියමිත රසායන විද්‍යා ඒකක මේ යටතේ සාකච්ඡා කරේ. 12 ශ්‍රේණියට අදාළ රසායන විද්‍යා ඒකක මේ යටතේ අධ්‍යයනය කරේ. රසායන විද්‍යා ඒකක මේ යටතේ අධ්‍යයනය කරේ. හරි පුතේ. අපි ඊළඟට බලමු විෂය නිර්දේශයේ 13 ශ්‍රේණිය දැන් එක පාඩමක් ගැන මම මුලින්ම වැටපැන්නා නේද? 14 වෙනි පාඩම කර්මාන්ත ලෝකයේ බහුවවයක භාවිත ගැන අපි කතා කරන්නේ. ඒක කිව්වා කලින්. දැන් අපි ආයෙත් පුතේ භෞතික විද්‍යා ඒකක දෙකකට යනවා. ඒ භෞතික විද්‍යා ඒකක දෙක තමයි 15 සහ 16 ඒකක. 15 වෙනි ඒකකේ තියෙන්නේ යාන්ත්‍රික ගුණ. පදාර්ථයේ තියෙන යාන්ත්‍රික ගුණ. ගලාගෙන යද්දී තියෙන්න ඕන යාන්ත්‍රික ගුණයක් තියෙනවා පදාර්ථයට. ඒ තමයි දුෂ්‍රාවිතාව. ඒ වගේම රබර් වගේ දේවල් වල, කම්බි වල බලයක් යටතේ ඇදීමක් සිද්ධ වෙනවා. ආතතියක් යටතේ විතතියක් ඇති වෙනවා. මෙන්න මේ භෞතික ගුණය දුෂ්‍රාවිතාව ද්‍රවවල තියෙනවා වගේ ඝනවල තියෙන තවත් යාන්ත්‍රික ගුණයක් තමයි ප්‍රත්‍යක්ෂතාව. පුළුල්ව කතා කරනවා ප්‍රත්‍යක්ෂතාව මේ ඒකකයට යටතේ. එහෙමනම් 14 වෙනි ඒකකයෙන් පස්සේ රසායන විද්‍යාවෙන් පස්සේ නැවත තියෙන භෞතික විද්‍යා පාඩම් දෙක තමයි පුතේ 15 පදාර්ථයේ ගුණ යටතේ ප්‍රත්‍යක්ෂතාවත් ඊට පස්සේ 16 වෙනි ඒකකේ තරල ගැන කතා කරනවා. තරලවල භෞතික ගුණ. තරලවල ආකාර දෙකක් අපි සාකච්ඡා කරනවා. නිසල තරල සහ චලිත වන තරල. නිසල තරලවල ගුණ ඉගෙන ගන්න විද්‍යාව අපි කියනවා ද්‍රව ස්ථිතිය කියලා. චලිත වන තරලවල ගුණ ඉගෙන ගන්න විද්‍යාවට අපි කියනවා තරල ගතිකය කියලා. මෙන්න මේ ද්‍රව ස්ථිතිය සහ තරල ගතිකය ඒකක දෙක 16 ඒකකයේ යටතේ අන්තර්ගත කරලා තියෙනවා. හරි. එහෙමනම් ඔන්න ඔය කියන 15 16 යටතේ අපි ඒ ටික තමයි කතා කරන්නේ. ඊළඟ සටහන් කරගන්න පුතේ අංක 15 අපි නැවතිලා ඉන්නේ. අංක 15 ඒකකයේ යටතේ 15 ඒකකයේ යටතේ පදාර්ථයේ ගුණ අපට එක ගුණයයි ඉගෙන ගන්න තියෙන්නේ පුතේ. ද්‍රව ස්ථිතියට කලින් පදාර්ථයේ ගුණ ඉගෙන ගන්නේ. ඒ යටතේ අපට දුෂ්‍රාවිතාව පෘෂ්ඨිකාතතිය වගේ ගුණ කතා කරන්න නැහැ. එකම ගුණයයි. ඒ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂතාව ගැන. පදාර්ථයේ ගුණ යටතේ ප්‍රත්‍යක්ෂතාව ලියා ගන්න. ප්‍රත්‍යක්ෂතාව පදාර්ථයේ ගුණ වරහන් ඇතුලේ දාගන්න පුතේ ප්‍රත්‍යක්ෂතාව. ඊළඟ 16 වෙනි ඒකකයත් ඊළඟට ලියා ගන්න පුතේ 16 වෙනි ඒකකය නිසල තරල හා චලිත වන තරලවල ගුණ. නිසල තරල හා චලිත වන තරලවල ගුණ. නිසල තරල හා චලිත වන තරලවල ගුණ. නිසල තරලවල ගුණ ඉගෙන ගන්න එකට කියන්නේ ද්‍රව ස්ථිතිය. චලිත වන තරලවල ගුණ ඉගෙන ගන්න විද්‍යාවට කියන්නේ තරල ගතිකය. fluid dynamics. තරල ගතිකය. මාතෘකාව ලියා ගන්න පුතේ. නිසල තරල හා චලිත වන තරලවල ගුණ අධ්‍යයනය. වරහන් ඇතුලේ ද්‍රව ස්ථිතිය හා තරල ගතිකය. දහත 18 පාඩම් නැවතත් යනවා රසායන විද්‍යාවට. මේ දෙකම භෞතික විද්‍යාවනේ පුතේ. මේ දෙකම භෞතික විද්‍යා පාඩම්. අපි ඊළඟට ආයෙත් යනවා 17 සහ 18 ඒකක පුතේ. 17 සහ 18 නැවතත් තියෙන්නේ රසායන විද්‍යා පාඩම් ටික. රසායන විද්‍යා පාඩම් දෙකක්. එතන අති දැවැන්තයි. රසායන විද්‍යාවේ ලොකුම ඒකක දෙක සාකච්ඡා කරනවා. කර්මාන්ත, රසායනික කර්මාන්ත කාලච්ඡේද 35. ඒ වගේම හොඳ අලුත් ලස්සන මාතෘකාවක් තියෙනවා පුතේ ස්වභාව නිෂ්පාදන, natural product ගැන. මේව අලුත්ම දැනුම. ඒකත් දැවැන්තයි. 43ක් පොඩි ගාණක් නෙමෙයි 43ක් තියෙනවා ඒකක. ඒකත් රසායන විද්‍යා ඒකකයක්. හරි.
17 කර්මාන්ත. මේ කර්මාන්ත පාඩම ගැන යමක් කියව යුතුයි පුතේ. අපිට තියෙනවා ප්‍රධාන කර්මාන්ත 5ක් මූලික කරගන්න. අපිට තියෙනවා කඩදාසි නිෂ්පාදනය ගැන කතා කරන්න. අපිට තියෙනවා ජෛව ඩීසල් නිෂ්පාදනය ගැන කතා කරන්න. අපිට තියෙනවා ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය ගැන කතා කරන්න. මේ වගේ අලුත් කර්මාන්ත 5ක් පිළිබඳ අපි දීර්ඝ විස්තර කතා කරනවා. ඊට අමතරව ඇමෝනියා නිෂ්පාදනය, නයිට්‍රික් නිෂ්පාදනය, සල්ෆියුරික් නිෂ්පාදනය. මෙන්න මේ කර්මාන්ත ඇසුරෙන් ප්‍රතික්‍රියාවක් සැලසුම් වෙන්නේ කොහොමද කියන එක අපි කතා කරනවා. අති දැවැන්ත පාඩමක්, කාලච්ඡේද 35යි, මාස 2ක් විතර යනවා. ස්වභාව නිෂ්පාදන පාඩමත් ඊට දෙවරි නෑ පුතේ. අලුත් පාඩමක් 43ක් කාලච්ඡේද තියෙනවා. තවත් මාස 2ක් විතර යනවා. හරි. එහෙනම් 17 18 ලියා ගමු පුතේ. 17 රසායනික කර්මාන්ත. රසායනික කර්මාන්ත. රසායනික කර්මාන්ත. දහාට ලියා ගන්න පුතේ. ස්වභාව නිෂ්පාදන. ස්වභාව නිෂ්පාදන. ස්වභාව නිෂ්පාදන කියලා ලියා ගන්න. ඒ පාඩම් වලට ආවට පස්සේ පුතේ අන්තර්ගතය ගැන විස්තර කරන්න. මේ පාඩමේ විනාඩියක් කියන්නම් තියෙන දෙයක් මොනවද කියලා පුතේ. ස්වභාව නිෂ්පාදන කියහම පුංචි ඔයාලට අවබෝධයක් නැහැ තාම. පුතේ සාකවල සත්තුන්ගේ ස්වභාවික හිරු එළිය එහෙම නැත්නම් ස්වභාවික සම්පත් නැත්නම් වායුව පෝෂක මෙන්න මේවා අරගෙන සංශ්ලේෂණය වන ඕනෑම සංයෝගයක් ස්වභාව නිෂ්පාදනයක් කියලා කියනවා. සාක තුල වෙන්න පුළුවන්, සත්තු තුල වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාව නිෂ්පාදන ගොඩවල් දෙකකට බෙදෙනවා පුතේ. ප්‍රාථමික පරිවෘත්තජ සහ ද්විතීක පරිවෘත්තජ කියලා. ප්‍රාථමික පරිවෘත්තජ සහ ද්විතීක පරිවෘත්තජ කියලා. මෙන්න මේ ද්විතීක පරිවෘත්තජ හරිම වැදගත්. උදාහරණයක් විදිහට කොතල හිඹුට වල තියෙන සංයෝගය. ඒ වගේම ඔයාලා දන්න පොපි ශාකයේ තියෙන සංයෝග. මේවා ද්විතීක පරිවෘත්තජ. ඒවා නිස්සාරණය කරන්නේ කොහොමද? පිරිසුදු කරන්නේ කොහොමද? මානව සංහතියේ භාවිතයන් සඳහා ගන්නේ කොහොමද කියන එක කතා කරන අති දැවැන්ත පාඩමක් තමයි ස්වභාව නිෂ්පාදන පාඩම. ඒ අර්ථයේ අවසානයේ පේටන්ට් එකක් ගන්නේ කොහොමද කියන තැනට එනකල් අපි ස්වභාව නිෂ්පාදනය අත්හරින්නේ නැහැ. ළමයෙකුට ස්වභාව නිෂ්පාදනයක් ඔස්සේ ගිහිල්ලා පේටන්ට් එකක් ගන්න තත්ත්වය දක්වා ඉගෙන ගන්නවා, විෂය කරුණු දැන ගන්නවා කොහොමද කරන්නේ කියන එක. හරි. එහෙනම් මාතෘකා දෙක විතරක් ලියා ගන්න පුතේ. රසායනික කර්මාන්ත සහ ස්වභාව නිෂ්පාදන. පුතේ ඊළඟට තියෙන්නේ තවත් ඔයාලා ආස කරන පාඩම් කොටසක්. ඒ තමයි ගණිතයේ කොටසේ රචනා ප්‍රශ්න යොමු වෙන තැන් දෙක. මොනවද මේ රචනා ප්‍රශ්න යොමු වෙන තැන් දෙක පුතේ? ඔව් 19 වෙනි පාඩම සහ 20 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ගණිත කොටස් තමයි ඇතුළත් වෙන්නේ. ගණිත කොටස් ඇතුළත් වෙන්නේ මොනවද මේ දැවැන්තයෝ දෙන්න පුතේ? ඒ දැවැන්තයෝ දෙන්න තමයි ඛණ්ඩාංග ජ්‍යාමිතිය, වර්ගජ සිතර සහ ඒකජ ශ්‍රිත ප්‍රස්ථාර. ඔයාලා සරලව කිව්වොත් O level දැනුමින් කිව්වොත් ප්‍රස්ථාර පාඩම. සරල රේඛීය ප්‍රස්ථාර, වර්ගජ ප්‍රස්ථාර නැත්තම් ඔයාලා දන්න අර උපරිම අවම මෙන්න මේ වගේ ලක්ෂණ කතා කරනවා අපි ඛණ්ඩාංග ජ්‍යාමිතිය යටතේ. යටතේ කාර්ටීසිය තලයක අඳින ඒකජ ශ්‍රිතයක් සහ වර්ගජ ශ්‍රිතයක් විස්තර කරන්න ඔයාලා ඉගෙන ගන්න. O level දැනුමේ තව ටිකක් එහාට මෙතනදී අන්තර්ගතයි. ඊළඟ පුතේ 20 වෙනි පාඩම ස්ටැට් නැත්තම් සංඛ්‍යාන. හැම විෂය ධාරාවක් හදාරන දරුවෙකුටම සංඛ්‍යානය අවශ්‍යයි. එයා කරන්නේ කලා විෂයද, වාණිජ්‍ය විෂයද, විද්‍යාව හෝ ගණිත විෂයක්ද, තාක්ෂණයේද අදාළ නැහැ. හැම උපාධි පාඨමාලාවකටම, හැම උසස් ඩිප්ලෝමාවකටම අවශ්‍ය වෙන ගණිත කොටසක් තමයි සංඛ්‍යානය. ඉතින් ඒ නිසා තාක්ෂණ වේදේ කරන ඔයාලටත් මේ 20 වෙනි ඒකකයේ යටතේ අති දැවැන්ත දෙවැනියට විශාලම ඒකකේ දෙවැනියට විශාලම ඒකකේ කාලච්ඡේද පොඩි ගාණක් නෙමෙයි 45යි. බයෝ පාර්ට් එක කාලච්ඡේද 50යි. සංඛ්‍යානයේ තියෙන කාලච්ඡේද 45. දෙවැනියට ලොක්කා සිලබස් එකේ. එහෙනම් අන්නේ දැවැන්ත ගණිත පාඩම 20 වෙනි ඒකකයේ විදිහට
ඔයාලා ආවරණය කරනවා. හරි. සටහන් කරගන්න පුතේ 19 වෙනි ඒකකය ඛණ්ඩාංක ජ්‍යාමිතිය. ඛණ්ඩාංක ජ්‍යාමිතිය. 20 වෙනි ඒකකය සංඛ්‍යාන. සංඛ්‍යානේ. මේ දෙකම එතකොට රචනා ප්‍රශ්න යොමු වෙන ගණිත කොටස. දහතුන ශ්‍රේණියේ තියෙන ගණිත පාඩම් දෙක, දෙවැන්ත පාඩම් දෙක ඔය දෙක. හරි. සටහන් කරගන්න පුතේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය සහ සංඛ්‍යාන. ඊළඟට ඔන්න ICT කරන දරුවන්ට එහෙම හරි රිලැක්ස් එකක් හම්බ වෙන පාඩමක්. ඒ මොකද්ද? මම ඔයාලට මුලින්ම කීවා අර ක්ෂේත්‍ර පහෙන් පරිගණක විද්‍යාව. මේ බලන්නකො පුතේ. මේ බලන්නකො. මේ ඒකක හතර දිහා බලන්න. අවසානට දාලා තියෙන 21 22 23 24. 21 22 23 24. මේ පාඩම් හතරම ICT වලට අදාළ පාඩම් ටික. ICT වලින් අහන්නේ MCQ 10ක් විතරයි. අපේ මුළු පේපර් එක අපි ඊළඟට කතා කරන්නේ පේපර් එකේ සංයුතිය ගැන. මෙන්න මේ පේපර් එකේ MCQ 50න් 10ක් ICT. රචනා හෝ ව්‍යුහගත නැහැ ICT වලට. ඒ බහුවර්ණ 10 යොමු වෙන්නේ මේ ඒකක හතරේ. පරිගණකය කියන එක පද්ධතියක් ලෙස කොහොමද තියෙන්නේ කියලා මූලික කොටස් සාකච්ඡා කරනවා. ඊට පස්සේ පරිගණක මෙහෙයුම් පද්ධතියකින් වෙන්නේ මොකක්ද? පරිගණක මෙහෙයුම් පද්ධති උදාහරණ මොනවද? අපි කතා කරනවා. ඊට පස්සේ පුතේ software නැත්නම් පරිගණක මෘදුකාංග. පරිගණක මෘදුකාංග අපේ දිවියේ ගැටලු निराකරණය කරගන්න. මේ යෙදවුම් මෘදුකාංග ඇප්ලිකේෂන් software මොනවද කියලා අපි කතා කරනවා 23 වෙනි පාඩමේදී. ඊට පස්සේ 24 පාඩමත් අපේ ජීවිතේට හරිම වැදගත්. මේ 23 ඒකකයේ තරමක් දිගයි සටහන් ගොඩක් තියෙන එකක්. ඒ නිසා මේක ටියුට් එක ටිකක් බරපතලයි. 24 වෙනි ICT පාඩම sannivedanayට ඔයාලා දන්නවා තොරතුරු ලබා ගැනීමට හා sannivedanayට අන්තර්ජාලය අපිට භාවිතා කරන්න වෙනවා. ඉන්ටර්නෙට් and ඊමේල්. මෙන්න මේ කොටස අපි සාකච්ඡා කරන්නේ 24 වෙනි පාඩමේ යටතේ. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා පුතේ 21 22 23 24 කියන ඒකක හතර ICT පාඩම් ටික. ඒක වෙන වෙනම ලියන්න ඕනේ නැහැ. ඔයාලගේ සටහන් පොතේ සටහන් කරද්දි පුතේ සටහන් පොතේ සටහන් කරද්දි 21 22 23 24 මේ කොටසටම වනහක් ගහලා ICT කියලා සටහන් කරගන්න. මොකද සිලබස් එක ගහලා දෙනවා විස්තරාත්මකව තියෙන හැම පාඩමක් මොනවද කියලා අරගෙන එහෙම යන්න බෑ. මොකද ඉස්සලම දවසේ දෙන්නේ සිලබස් එක විස්තරාත්මක. ඒ නිසා අපිට පාඩම අත්හැරලා එහෙම යන්න බෑ. හරි. අපි අවසන් කරමු එහෙනම්. අවසන් කරමු. අද කාලේ අපිට හරස් වෙනවා. අපි ඊළඟ දවසේ ඉඳලා තමයි ඒකක අරගෙන උගන්වන්නේ. 25 වෙනි පාඩම. තවත් තරමක් විශාල පාඩමක් පුතේ. අපේ විෂය නිර්දේශයේ අන්තිමටම අපි මේ ඔක්කොම සෙල්ලම් දාලා පරිසරය එක්ක ගැටෙනවා. මේ කාලේ හරි ට්‍රෙන්ඩ් එක නේද? වන විනාශය ගැන කතා කරනවා, පරිසර විනාශ වෙරළ සංරක්ෂණ ගැන කතා කරනවා, පොහොර ගැන කතා කරනවා. මෙන්න මේ තාක්ෂණික දියුණුවත් එක්ක පරිසරයට වෙන අගතිය ගැන දැනගන්න නම් පුතේ අපි පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේක රසායන විද්‍යා පාඩමක්. එහෙනම් අවසාන කරන්නේ අපි විෂය නිර්දේශයේ පුතේ පරිසරය ආරක්ෂා කරමින් කොහොමද තාක්ෂණික දියුණුව ළඟා කරගන්නේ කියන එක. තාක්ෂණික දියුණුව ලබා ගත්තට වැඩක් නැහැ. ඔයාලා දන්නවා ජපානයේ වගේ රටවල් වල පුංචි දෙයක් ඉදි කරන්න ගියත් කොච්චර පරිසරය ගැන සැලකිලිමත් වෙනවද? පරිසර පද්ධතියක ඉන්න එකම ජීවියෙකුටවත් හානි නොවන ලෙස ඒගොල්ලෝ සැලසුම් කරනවා. එහෙමනම් අපි පරිසරය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. අන්න ඒ පිළිබඳ දැනුම දෙන ඒකකේ තමයි තාක්ෂණික දියුණුව හා පරිසරය කියන 25 වෙනි පාඩම. එහෙනම් අවසන් කරන්නම් විෂය නිර්දේශයේ අන්තර්ගතයේ පුතේ 25 වෙනි ඒකකේ ලියා ගන්න තාක්ෂණික දියුණුව හා පරිසරය. තාක්ෂණික දියුණුව හා පරිසරය. තාක්ෂණික දියුණුව හා පරිසරය. මෙන්න මේ ඒකකෙන් එතකොට විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. කාලච්ඡේද 600ක් පැය වශයෙන් ගත්තොත් පැය 400කට වැඩි කාලයක්. ඒ නිසා දැන් අපි ඔන්ලයින් පටන් ගන්න ඕනේ තාමත් ප්‍රමාද නැහැ.
අපි බ්‍රහස්පතින්දා දවසේ මේ ඒකක මිනුම් උපකරණවල ඉඳලා ක්‍රමානුකූලව පුතේ ඔය කියපු සැලැස්මට අනුව විෂය නිර්දේශය ආවරණය කිරීම ආරම්භ කරනවා. හරි. අපි එහෙනම් ඊළඟට බලමු පුතේ මේ විෂය නිර්දේශයෙන් අවුරුදු දෙකක් අවසානයේ කොහොමද ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ කියලා. දුවේ පුතේ අපි දැන් මෙච්චර වෙලා කතා කරේ විෂය නිර්දේශයේ ආරම්භය, විෂය නිර්දේශයේ ඇතුළත් වෙන්නේ මොනවද? මේ සියල්ල අපි කතා කරා. දැන් මේ ඔක්කොම කතා කරත් අවුරුදු දෙකමාරක් මේ විවිධ බාධක දුෂ්කරතා මැද්දේ මේ විෂය නිර්දේශ වල කොහොම හරි ආවරණය කරගත්තා කියලා හිතමු. උපකාරක පන්ති ඇවිල්ලා ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් විවිධ තැන්වලට ගිහිල්ලා විවිධ සම්පත් පාවිච්චි කරලා මේක ආවරණය කරනවා. ආවරණය කරගෙන ඔයාලා දන්නවා ලංකාවේ ක්‍රමේ. ලංකාවේ උසස් පෙළ කියන්නේ ලෝකේ තියෙන තරඟකාරීම විභාගය. මේ සියල්ල මනින්නේ පැය 5ක ප්‍රශ්න පත්‍රයෙන්. අපේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි වල පුතේ ඔයාලගේ ඉගෙනගත්තු සියලු සබ්බ සකලමනා විෂය කරුණු පැය 5ක ප්‍රශ්න පත්‍රයකින් මනිනවා. මේ පැය 5 හැබැයි එක දවසක් නෙමෙයි දවස් දෙකක්. එක දවසක ඔයාලට ඉස්සෙල්ලාම තියෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍ර පැය 2යි. ඉතින් මේක 20යි 23 අගෝස්තු එහෙම නැත්නම් දෙසැම්බර් ඔය කියන කාලවකවානුවේ පැවැත්වෙනවා. ඒතර මේ පැය දෙකක පළවෙනි පත්‍රය බහුවර්ණ 50කින් සමන්විතයි වර්ණ 5 ගානේ තියෙන. ඉතින් ඔයාලා මේ වර්ණ වලට උත්තර තෝරලා එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ලකුණු 100ක් උපයා ගන්නවා මේ පැය දෙකක ප්‍රශ්න පත්‍රය. මට කියන්න ඕන වෙන්නේ ඒක නෙමෙයි. මේ ප්‍රශ්න 50 පුතේ මේක සටහන් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට දෙන මැටීරියල් එකේ විෂය නිර්දේශයේ දෙන පොතේ මේක print කරලා තියෙනවා ෆෝමැට් එක විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතිය කියලා මම. ඒ නිසා මේක සටහන් කර ගැනීම අවශ්‍ය නැහැ සටහන් පොතේ. හරි පුතේ. මම ඔයාලට කිව්වා මුලින්ම මතක ඇති අපේ මේ මුළු විෂය නිර්දේශයේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි පුතේ ක්ෂේත්‍ර 5ක් ඔස්සේ බෙදලා තියෙනවා කියලා. මතක ඇති ඒවා බයෝ, කෙමිස්ට්‍රි, මැත්ස්, ෆිසික්ස්, ICT. මෙන්න මේ විදිහට තමයි එතකොට MCQ 50 සමන්විත වෙන්නේ. පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා පස්වෙනි ප්‍රශ්නේ දක්වා ප්‍රශ්න 5 ජීව විද්‍යා කොටසේ මතක ඇති ජීවීන් හා තාක්ෂණික කියන පාඩමෙන් යොමු වෙන්නේ. ඊට පස්සේ පුතේ 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 18 වෙනි ප්‍රශ්නේ දක්වා බහුවර්ණ 13ක් යොමු වෙන්නේ රසායන විද්‍යා පාඩමෙන්. මතක ඇති රසායන විද්‍යා ඒකක ටික 12 ශ්‍රේණිය ගත්තොත් 11 වෙනි පාඩම තාප රසායනය, 12 වෙනි පාඩම චාලක රසායනය, 13 වෙනි පාඩම ජෛව රසායනය, 14 වෙනි පාඩම බහුආයනික, 17 කර්මාන්ත, 18 ස්වභාව නිෂ්පාදන, අවසාන පාඩම පරිසර තුල්‍යතාව. මෙන්න මේ කියන ඒකක රසායන විද්‍යා ඒකක ඒ වගේම තමයි මේ MCQ 13 සමන්විත වෙන්නේ. ඊට පස්සේ පුතේ 19 වෙනි ප්‍රශ්නේ ඉඳලා 28 දක්වා මෙන්න මේ ප්‍රශ්න 10 ගණිත කොටසෙන් යොමු වෙනවා. මතක ඇති 12 ශ්‍රේණියේ ගණිත කොටස් පාඩම් 3ක් තිබුණා. මම ඔයාලට කිව්වා මතකද මම මේවා එක ළඟට අරන් උගන්වනවා කියලා. අන්න දැන් තේරෙනවා ඇති සිලබස් එකේ විවිධ තැන්වල විවිධ ඒකක තිබුණාට පේපර් එකේ ඒවා ඉන්නේ එක ළඟ. ඉතින් ඒ නිසා මේ ගණිත කොටස් ටික එක ළඟට අරන් උගන්වන එක තමයි සාර්ථක. ඒ නිසා පුතේ මිනිතය, පයිතගරස් සහ ත්‍රිකෝණමිතිය කියන පාඩම් දෙකක්, ඛණ්ඩාංග ජ්‍යාමිතිය සහ සංඛ්‍යාන කියන පාඩම් දෙකක්. මෙන්න මේ පාඩම් පහෙන් තමයි මේ MCQ 10 යොමු වෙන්නේ. හරි. ඊළඟට පුතේ ICT කොටස. 29 වෙනි ප්‍රශ්නේ ඉඳලා 38 වෙනි ප්‍රශ්නේ දක්වා MCQ 10 යොමු වෙන්නේ ICT වලින්. ICT වලින් වෙන දෙවන පේපර් එකේ මොනවත්ම නැහැ. ලකුණු 10ක්. මෙතන ලකුණු 100ක් නම් ලකුණු 20ක්. ඒ කියන්නේ පහෙන් එකක්. ICT කොටස MCQ වල. ඔයාලට මතකයි ඒකක හතරක් තිබුණා. 21, 22, 23, 24. පරිගණකයේ නිර්මිතය, යෙදවුම් මෘදුකාංග, ඒ වගේම අන්තර්ජාලයේ පරිගණක අන්තර්ජාලයේ භාවිතය මෙන්න මේවා පිළිබඳ අහන ඒකක හතරේ බහුවර්ණ ප්‍රශ්න 10. ඊට පස්සේ පුතේ භෞතික විද්‍යා පාඩම්. පේපර් එකේ අන්තිමට දාලා තියෙන්නේ ටිකක් අපහසු භෞතික විද්‍යා බහුවර්ණ 13. ප්‍රශ්නාංක වශයෙන් ගත්තොත් පුතේ 39 ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නේ දක්වා MCQ 12 භෞතික විද්‍යා ඒකක වලින් යොමු වෙනවා. ඒකක වශයෙන් ගත්තොත් 12 ශ්‍රේණියේ මිනුම් උපකරණ පාඩම, බලය, ශක්තිය,
භ්‍රමණ චලිතය හා වෘත්තාකාර චලිතය, විද්‍යුතය, තාපය, ඊට පස්සේ වලට මතකයි පදාර්ථයේ ගුණ, තරල පිළිබඳ ඉගෙන ගන්න. ද්‍රව ස්ථිතිය හා තරල ගතිකය. මෙන්න මේ පාඩම් භෞතික විද්‍යා පාඩම් මෙන්න මේ වගේ තමයි මේ MCQ 12 යොමු වෙන්නේ. ඒ අනුව ඔයාලට ලකුණු 100ක් උපයා ගන්න පුළුවන්. මේ කියන බහුවර්ණ 50ම නිවැරදිව පිළිතුරු සපයහම. හරි. අපි ඊළඟට බලමු පුතේ දෙවන ප්‍රශ්න පත්‍රය. දෙවන ප්‍රශ්න පත්‍රයේ පුතේ කොටස් 4ක් තියෙනවා. කාලය පැය 3යි. වෙනම දවසක තියෙන්නේ. බොහෝ විට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියලා දවස් 2කට පස්සේ. මොකද සයන්ස් පෝ කාලසටහන අවුරුදු 6ෙම වැටුනේ ඒ විදිහට. දෙවන දවසේ තමයි පළවෙනි පේපර් එක තියලා දවස් 2ක් කරලා තමයි කෙමිස්ට්‍රි තියෙන දවසේ. රසායන විද්‍යාව තියෙන දවසටම තමයි සයන්ස් පෝ වැටෙන්නේ. එතන මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3ක කාලය තුල පුතේ කොටස් 4කින් සමන්විතයි පේපර් එක A B C D කියලා. ඒ කොටස කියන්නේ ව්‍යුහගත රචනා. මේක ව්‍යුහගත රචනා. මේව අරින්න බෑ. පිටු 8ක විතර ප්‍රශ්න 4ක් තියෙනවා ව්‍යුහගත කොටසට. ඒ කොටසට ඒ ප්‍රශ්න 4ට ලකුණු 100 ගානේ ලකුණු 400ක් හම්බ වෙනවා. අත්හරින්න බෑ. අපි දන්නවා මාකින් පැනල් වල තත්ත්වේ. උදාහරණයක් විදිහට දැන් කුරුණෑගල මාකින් පැනල් ටික ගත්තොත් ලකුණු අඩුවෙන්ම තියෙන්නේ මේ පේපර් එකට. ලංකාවේ මොන ප්‍රදේශයෙන් පේපර් ඇවිල්ලා බැලුවත් හැමදාම පුතේ ලකුණු අඩුවෙන්ම තිබුණේ මේ ව්‍යුහගත පේපර් එකට. 400න් 200 ඉක්මවන්නේ සාමාන්‍ය 1500ක් විතර බලන පේපර් අතරින් 4ක් හෝ 5ක්. සමහර ඉතාම කලාතුරකින් ප්‍රශ්න පත්‍ර 10ක විතර 400න් 200 ඉක්මවනවා. 400න් 200 පරිස්සම් වෙන්න. ඒ කියන්නේ භාගයටත් වඩා අඩුයි. එහෙමනම් දරුවන්ට අපහසුම ස්කෝර් කරන්න අපහසුම පේපර් එක තමයි ව්‍යුහගත. මේකේ රහස මොකද්ද පුතේ? මේකේ රහස තමයි ව්‍යුහගත පේපර් එක හරියට කරන්න ඕන නම් පුතේ ප්‍රැක්ටිකල් ටික. දැන් දරුවෝ හිතනවා සයන්ස් පෝ වලට ප්‍රැක්ටිකල් නෑ කියලා. නෑ. ප්‍රැක්ටිකල් 24ක ප්‍රැක්ටිකල් ලැයිස්තුවක් තියෙනවා පුතේ. මේක අපි ප්‍රායෝගිකව හරියට කරොත් තමයි මේ ව්‍යුහගත පේපර් එකට ස්කෝර් කරන්න පුළුවන් වෙන්නේ. 200 පන්නලා 400න් 200 බොහොම සරල ඉලක්කයක් කියන්නේ. 400න් 200 පන්නන්න නම් ඒ ප්‍රැක්ටිකල් 24 කරන්නම ඕනේ. කරේ නැත්තම් ලියන්නම බෑ. කොච්චර ඔයාලා A9 ළමෙක් වුණත් O level A9 තිබ්බත් මේකේ 200 පන්නන්න බෑ පුතේ ඔයාලට හරියට ප්‍රැක්ටිකල් පිළිබඳ අවබෝධය නැත්තම්. ඉතින් ඒ නිසා හරිම වැදගත්. මේකේ පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නේ බයෝ පාර්ට් එකකින් ජීවින් හා තාක්ෂණයෙන් යොමු වෙන්නේ පුතේ. දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් අර තාප රසායනයේ, චාලක රසායනයේ හා ජෛව රසායනයේ තාප රසායනයේ, චාලක රසායනයේ හා කර්මාන්ත පාඩම ආශ්‍රය කරගෙන අහන්නේ ව්‍යුහගත ප්‍රශ්නේ. තුන්වෙනි ව්‍යුහගත ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා පුතේ A හා B වශයෙන්. පළවෙනි කොටස බොහෝ විට එන්නේ ජෛව රසායන 13 වෙනි පාඩමේ ජෛව රසායනය කියන කොටසේ. ඒකේ දෙවෙනි කොටස භෞතික විද්‍යාව ප්‍රැක්ටිකල් එකක් ආශ්‍රය කරගෙන අහනවා. හතරවෙනි ප්‍රශ්නේ තනිකරම භෞතික විද්‍යාව ප්‍රැක්ටිකල් ආශ්‍රය කරගත්තු ව්‍යුහගත ප්‍රශ්නයක්. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්න හතරටම හිමි ලකුණ 100 ගානේ 4ට 400යි. 4ට 400ක් උපයා ගන්න පුළුවන්. ඔන්න එහෙමනම් එකට දෙන්නේ පේපර් එක. ඒ කොටස සහ ඉතිරි කොටස් තුන රචනා කොටස එකට දෙන්නේ පුතේ. මේක වෙන් කර ගන්න පුළුවන්. ඒ කොටස උත්තර ලියලා පිළිතුරු පත්‍ර ඒ විභාග ශාලාවේ ඉන්න අයට බාර දෙන්න ඕනේ. ඒක එහෙම ගෙදර ගේන්නේ නැහැ. මේක ලියලා එතකොට ඒක බාර දෙනවා. රචනා පේපර් එක වෙන් කරගෙන ඒක කොලවල උත්තර ලියනවා. මේක එතකොට පේපර් එකේමයි ලියන්න තියෙන්නේ. හරි නේද? ඒ තමයි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය. එතකොට මේක දෙකම එකට දෙන්නේ. පැය 3ටම මේ දෙකම කරන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය ළමයි කැල්කියුලේට් කරගෙන තියෙන්නේ මිනිත්තු 15ක් එක ප්‍රශ්නයකට. මේ එක ප්‍රශ්නයකට මිනිත්තු 15යි අපි දෙන්නේ. මිනිත්තු 15 ඒවා 4ක් පැයයි. එතකොට මේක 4න් වැඩි වෙච්චාම පැය 1යි. පැයක කාලයක් තුල මේක ලියන්න ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඕක තමයි තියෙන ලොකුම අභියෝගය ඔයාලට. හරි. ඉතිරි කොටස් තුන දෙක ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස් තුන B කොටස, C කොටස සහ D කොටස කොහොමද සකස් වෙන්නේ පුතේ? B කොටසේ තියෙනවා ප්‍රශ්න දෙකක්. 5 සහ 6 ප්‍රශ්නාංක. ප්‍රශ්නාංක වශයෙන් ගත්තොත් 5 වෙනි ප්‍රශ්නාංකයේ සහ 6. පුතේ කෝ 1 2 3 4? 1 2 3 4 කියන්නේ ව්‍යුහගත 4. ප්‍රශ්නාංක 5 කියන්නේ ගණිත ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 6 කියන්නේත් ගණිත ප්‍රශ්නයක්. එතන මේ දෙකෙන් එකක්වත් ලියන්නම ඕනේ. C කොටස පුතේ රචනා ප්‍රශ්නේ රසායන විද්‍යාවෙන් යොමු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නාංක 7 හා 8. ප්‍රශ්නාංක 7 හා 8. ඒතර මේ දෙකෙන් එකක්වත් ලියන්නම ඕනේ.
D කොටස පුතේ භෞතික විද්‍යාව රචනා ප්‍රශ්න ඒ දෙකයි 9 වෙනි ප්‍රශ්නය සහ 10 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ හා 10 වෙනි ප්‍රශ්නේ. ඒ දෙකනොත් එකකට හරි ලියන්නම ඕනේ. ඔක්කොම කොච්චරක් ලියන්න ඕනේද? රචනා ප්‍රශ්න ඔක්කොම තියෙනවනේ 6ක් පුතේ. මෙතන 6ක් තියෙනවා. මේ 6න් 4කට ලියන්න ඕනේ. 6න් 4කට ලියන්න ඕනේ. දැන් මං කිව්වේ එකක්වත් කියහම 3යිනේ. නෑ. ඉතිරි එක මේ ඕනෑම කොටසකින් තෝරගන්න පුළුවන්. B කොටසෙන් අනිවාර්යෙන් එකක් තෝරගන්න ඕනේ. C කොටසෙන් අනිවාර්යෙන් එකක් තෝරගන්න ඕනේ. D කොටසෙන් අනිවාර්යෙන් එකක් තෝරගන්න ඕනේ. එතකොට ඔක්කොම 3යි. ඊට පස්සේ පුතේ ඔයාලා කැමති කොටසකින් තව එක ප්‍රශ්නයක් ලියන්න ඕනේ. ඔක්කොම කීයක් ලියන්න ඕනේද? 6න් 4යි. හැබැයි 6න් 4 වුණාට කොන්දේසියක් තියෙනවා. අවම වශයෙන් එක් කොටසකින් එක බැගින්වත් තෝරාගෙන ප්‍රශ්න 6න් 4කට පිළිතුරු සැපිය යුතුයි. එක රචනා ප්‍රශ්නයකට ලකුණු 150යි පුතේ. ඒතර ප්‍රශ්න 4ට ලකුණු 600යි. කාලේ පැය දෙකක් ඔයාලා වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ සරලව පැය භාගයකට මේ රචනා ප්‍රශ්නයක් ඔයාලා ලියන්න ඕනේ. ව්‍යුහගත මිනිත්තු 15ට ලිව්වා වගේ. දැන් ඔක්කොම දෙවෙනි කොටසට කීයද ලකුණු පුතේ? දෙවෙනි කොටසට ඔක්කොම ලකුණු කොච්චරක් එනවද පුතේ? එතකොට 1000ක් එනවා. ව්‍යුහගත ඒ කොටසට ලකුණු 400යි. B C D කොටස් වල ප්‍රශ්න 4ක් ලියනවා. එතෙන්ට 600යි 150 ගානේ 600යි 400යි ලකුණු 1000යි. දෙක ප්‍රශ්නයට එතකොට දෙක ප්‍රශ්න පත්‍රයට ලකුණු 1000යි. ඒ ලකුණු 10 10න් බෙදලා 100 බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ ඔයාලට මතක ඇති කලින් දවස් දෙකකට කලින් තිබුණු MCQ එකට ඔයාලා ලකුණු 100ක් අරන් තියෙන්නේ ප්‍රශ්න 50කට උත්තර ලියලා. ඒ 100යි මේ 100යි එකතු කරනවා 100ලා දෙකයි නෙමෙයි 200යි. ඒ 100යි මේ 100යි එකතු කරාම 200යි. 200 දෙකෙන් බෙදිච්චාම 100යි. අවසානයේ ඉසඩ් ලකුණ ගණනය කරන්නේ මෙන්න මේ ලකුණු 100ට. එහෙනම් තේරෙනවා ඇති දැන් ප්‍රශ්න පත්‍රයේ තියෙන බරපතලකම පුතේ ලියලා උපයලා ගන්න ඕනේ. මම කිව්වා අමාරුම ප්‍රශ්න පත්‍රේ කාටත් ව්‍යුහගත කියලා. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. එතනදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න පුතේ මේ ව්‍යුහගත කරන්න නම් අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි වෙනම ප්‍රැක්ටිකල් පොතක් දෙනවා, වෙනම ප්‍රැක්ටිකල් එන්ටර් කරනවා. ඒවා අපි සියල්ල 24ම සම්පූර්ණ කරනවා. හරි. අපි එහෙමනම් පුතේ අපේ අද සමාරම්භක දේශනේ නැත්නම් සමාරම්භක වැඩසටහනේ අවසාන අංගය දැන් එළඹිලා තියෙන්නේ. මම දැන් ඔයාලට විෂය නිර්දේශය ගැන කිව්වා. ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය සහ ඒකේ සමන්විත වෙන ආකාරය ගැන දීර්ඝ විස්තරයක් කතා කරා පුතේ. අපි එහෙමනම් මේ බැරෑරුම්කාරය මම කොහොමද වගකීම ගන්නේ කියන එක. ඉතින් මේ දක්වා ඔයාලට මම අර දාපු පුංචි පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ මගේ ප්‍රතිඵල ඇති. ඉතින් මම එක නගරයක එක පන්තියක් කරන මිනිස්සෙක් මේ රට පුරාම දුවන්නේ නැහැ. මොකද මම වෘත්තිකයෙක්. ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවක ඉන්න නිසා මට සතිය දවස් බොහොම අවිවේකී. ඒ නිසා සතියාන්තයේ සිප්පින් ආයතනයේ පැවැත්වෙන පන්ති සහ දැන් ඔන්ලයින් ලැබුණු නිසා මට හවස් වරුවේ විශේෂයෙන් 4න් පස්සේ දාන ඔන්ලයින් ක්ලාස් හරහා ඔයාලා හම්බ වෙනවා. ඉතින් මේ දක්වා ආපු ප්‍රතිඵල ගමන ගත්තාම පළවෙනි පන්තියේ ඉඳලා ලංකාවේ විශාලතම SFT පන්තිය, ඒ වගේම වැඩිම පිරිසක් සරසවි වරම් හිමි කර දුන්නු පන්තිය. ඒක නොබියව කියනවා. ඔයාලගේ මම මේ කියන ඒවා විශ්වාස කරන්න එපා. ඔයාලා ගුරුවරයෙක් තෝරගද්දි අංක 1ට සලකන්න ඕනේ එයා ඒ විෂයට ප්‍රවීණද? ඒ විෂයට සුදුසුකම් ලැබපු කෙනෙක්ද කියන එක. ඒ කියන්නේ එයාගේ සබ්ජෙක්ට් නොලෙජ් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ විතරක් මදි. එයා ඒක හරියට ළමයිට දෙන්න දන්නවද කියලා දැනගන්න ඕනේ. ඒකත් මදි. එයාගේ ආව ළමයිට මොකද වුනේ කියන එක නම් හොයන්නම ඕනේ. ඒ නිසා මං ගැන තීරණයක් ගන්න ඔයාලට හොඳම සාක්ෂිය වෙන්නේ පුතේ දයාබර දෙමව්පියනි. මේ දක්වා මගේ පන්ති ඇවිල්ලා මේකේ ප්‍රතිඵල ගත්ත දරුවෝ. ඒ නිසා මම නොබියව කියනවා තාක්ෂණ වේදයේ පාඨමාලා පැවැත්වෙන සියලු විශ්වවිද්‍යාලවල ෆැකල්ටි වශයෙන් ගත්තොත් 2015 ඉඳලා මේ දක්වා වැඩිම ශිෂ්‍ය පිරිසක් ඉන්න ගුරුවරයා විදිහට මට ආඩම්බරෙන් ඒක නොබියව කියන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අයියලා අක්කලා විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඉන්නව නම් තාක්ෂණ වේදී හදාරන්න ඒ ෆැකල්ටි වල තත්ත්වය බලන්න. ඒ වගේ කී දෙනෙක් ඉන්නවද බණ්ඩාර සර්ගේ SFT ආපු විශේෂයෙන් 2015 16 බැච් ලංකාවේ ලොකුම අභියෝගයක් බාර කරගෙන අපි 2013 ප්‍රථම තාක්ෂණ වේදී උපකාරක පන්තිය සිප්පින් ආයතනෙ පටන් ගත්තා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඇත්තටම මාත් එක්ක තව සහෘදයන් දෙන්නෙක් ඒකට එකතු වුණා. ඊටි කරන චින්තක බාලසූරිය සර්, ඉංජිනේරු චින්තක බාලසූරිය සර්, ඒ වගේම BST කරන බොහොම ළමයිට හිතැඟි ඊටම දක්ෂ ගුරුවරයෙක් වෙන වසන්ත ඒකනායක සර්,
ඉතින් අපි එක බැච් එකේ වසන්ත සර් මම කැම්පස් එකේ චින්තක සර් ඉංජිනේරු ෆැකල්ටි වුණාට පෙරදෙනියේ අපේ පැරලල් සමාන්තර කෙනෙක්. ඉතින් අපි තුන්දෙනා තමයි ওই මහා ලොකු කාර්යයට අත ගැහුවේ ඉස්සෙල්ලම. මොකද මේක නැත්තම් සෝදාපාලුවට ගිහිල්ලා මේ විෂයේ පන්ති පැවැත්වෙන ආකාරයක් පිළිබඳව කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුලින්ම මේකට අත්පොත් තිබ්බේ අපි තුන්දෙනා. ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී උපකාරක පන්තිය. ඉතින් ඒකට අපට ගොඩක් උදව් ලැබුණා විශේෂයෙන් මම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකෙක් නිසා මේ තාක්ෂණවේදී විෂය ආරම්භ කරන්න තිබු සාකච්ඡාවේ ඉඳලා මේ සියලු දේට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා. ඉතින් මේ ગેප් එක පුරවන්න අපි තුන්දෙනා ඉදිරිපත් වුණා. අපි වෘත්තීය ටියුෂන් ගුරුවරු නෙමෙයි. අපි වෘත්තිකයෝ තුන්දෙනාම. ඉතින් ඒ නිසා මේ විෂය අපි කරගෙන යනවා. පුළුවන් තාක්කල් කරගෙන ගිහිල්ලා අපේ ගෝලියෝ ලොකු පිරිසක් දැන් ඉන්නවා 100 ගාණක් ෆැකල්ටිස් වල මේ ළමයි ඉන්නවා. ඔවුන්ගෙන් අහලා දැනගන්න පුතේ ඒක තමයි හොඳම සාක්ෂිය වෙන්නේ අපි ගැන තීන්දුව ගන්න. ඉතින් ඒ නිසා ඒ විදිහට තීන්දුව ගන්න මේ සියලු ප්‍රථමයන් බිහිවීමේ රහස ඒ දරුවන්ගේ කැපකිරීම. ඉතින් ඒ නිසා මගේ ඉස්සෙල්ලා ක්ලිප් එකේ දකින්න ඇති එක නගරයක එක පන්තියකින් දිස්ත්‍රික් ප්‍රථමයින් 8ක්. ඉතින් අපි කිසිම සැකක් බියක් නැතුව ඒ දරුවන්ගේ පින්තූරෙත් දාලා විභාග අංකත් දාලා ඉස්කෝලේත් දාලා තියෙන අපිට රහස් නෑ පුතේ. ඕනෑම වෙලාවක ඒ දරුවෝ හම්බෙලා අහන්න පුළුවන් දන්නවා රූපත් එක්ක තියෙනවා බලන්න පුළුවන්. කතා කරලා අහන්න පුතේ ඒ තමයි අපේ අස්වැන්න. ඉතින් ඒ දරුවෝ තමයි හොඳම සාක්ෂිය වෙන්නේ අපිට. මම මේ කියන්න යන්නේ පුතේ අපි ඔවුන්ට මඟ පෙන්වීමක් කරා විතරයි. ඔවුන් බාලාංශේ නැත්තම් මොන්ටිසෝරි ඉඳලා ඉගෙනගෙන ඒ ආපු සියලු ගුරුවරු ඔවුන්ගේ ප්‍රතිඵලයට දායක වෙනවා. අපි නිවැරදි මඟ පෙන්වීමක් කරා ඒ ඔස්සේ ඒ දරුවෝ ගියා. ඒ දරුවන්ගේ තියෙන දක්ෂකමින් ඒගොල්ලෝ ප්‍රතිඵලය නෙලා ගත්තා. ඉතින් ඒකයි අපේ වෙනස. අපි නිවැරදි මඟ පෙන්වනවා පුතේ අපිට විභාගයට ලියවන්න බෑ. ඒ ටික කරන්න ඕනේ ඔයගොල්ලෝ පුතේ. නිවැරදි විදිහට අවුරුදු දෙකක් තිස්සේ කැපකිරීම කරොත් අපි ඒකට අවශ්‍ය පසුබිම සියල්ල සකසලා දෙනවා. ඒකට අවශ්‍ය සියලු සම්පත් අපි ගෙනල්ලා දෙනවා. ඉතින් ඔබේ යුතුයකම තමයි ඒකේ නිරත වෙලා ප්‍රතිඵලය අත්විඳින එක. ඒක අපට දෙන්න බෑ. අපිට කරන්න පුළුවන් හැමතිස්සෙම මම කියනවා නිවැරදි මඟ පෙන්වීමක් විතරයි. ඉතින් ඒක කරන්න අපි සමත් කියන එක පෙන්නනවා. මොකද දිවයිනේ තුන්වෙනියා බිහි කරා මගේ පන්තියේ. ඉතින් ඒ නිසා මම දන්නවා ඔයාලා දිවයිනේ මුල් ස්ථාන 1 2 3 ගන්න උනත් ඔයාලට කිසිදු බාධාවක් නැහැ පුතේ. මේ තමයි මගේ ඔන්ලයින් ක්ලාස් පැවැත්වෙන වෙලාව පුතේ. සෑම බ්‍රහස්පතින්දාවකම. ඒ කියන්නේ මේ ලබන 6 වෙනිදා ඉඳලා අපි පැය 3ක් ඔන්ලයින් පන්තියක් කරනවා පුතේ. පස්වරු 7 ඉඳලා 10 දක්වා සම්බන්ධ වෙන්න නිරතුරුව රැඳී සිටින්න පුතේ. ඒ වගේම මේ தත්ත්වය යථාවත් වෙලා ආය ෆිසිකල් පන්ති පටන් ගත්තාම ඒ කියන්නේ උපකාරක පන්ති පටන් ගත්තට පස්සේ පුතේ සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේම මගේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. සිප්පින් ආයතනයේ පමණයි පන්ති පැවැත්වෙන්නේ. සිප්පින් ආයතනයේ තුර සෙනසුරාදා 10 සිට 12ත්. ඒ වගේම දෙවෙනි කණ්ඩායම ඉරිදා 7:30 ඉඳලා උදේ 9:30 දක්වා පන්ති පැවැත්වෙනවා. මේ කාලසටහන් ස්ථිරයි පුතේ. මොකද මේවා මෙහෙම නොදැම්මොත් ක්ලෑෂ් වෙනවා. ICT ක්ලෑෂ් වෙනවා. එහෙම නැත්නම් ETBST ක්ලෑෂ් වෙනවා. ඒ නිසා මේ කාලසටහන් ස්ථිරයි. මේක අපි බ්‍රහස්පතින්දට දාලා තින්නේ ක්ලෑෂ් නොවන ලෙස පුතේ. ඔන්ලයින් දිගටම රැඳී ඉන්න ලබන 6 බ්‍රහස්පතින්දා ඉඳන් පන්ති පැවැත්වෙනවා. ඉතින් මේ සඳහා ඔයාලට සම්බන්ධ වීම අවශ්‍ය වෙනවා පුතේ. මේ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා මේ Telegram group එකේ link එක දීලා තියෙනවා පුතේ. TME Technino 2023 මේ අංකය අනිවාර්යෙන් සටහන් කරගන්න පුතේ. සටහන් කරගන්න මේ slide එක screenshot එකක් ගන්න. මේ තමයි අපේ සමූහවල තියෙන link ටික පුතේ. WhatsApp group එකේ නම් දැන් ලොකු පිරිසක් ඉන්නවා 250 ගාණක්. ඒ නිසා ඒකට join වෙන්න එපා. Telegram හරහා සම්බන්ධ වෙන්න. මොකද මේ සක්‍රිය වෙන්නේ ඉදිරියේදී මේ Telegram group එක මේකට priority එක දෙන්න. මේ link එක ඔස්සේ Telegram group එකට සම්බන්ධ වෙලා මේ සියලු විස්තර යවත් කාලීන වෙන්න දැනුවත් වෙන්න. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ සියලු මැටීරියල් තියෙනවා. පොත්පත් ගන්න නගලන්න එපා. ග්‍රන්ථ ප්‍රකාශන එකේ ඉඳලා විභාග ප්‍රශ්න පත්‍රයේ වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ ඉඳලා සියලුම මැටීරියල් මේ වෙබ්සයිට් එකේ තියෙනවා පුතේ. ඔයාලට නොමිලේ පරිශීලනය කරන්න අවස්ථාව දීලා තියෙනවා. තැන් වල ගිහිල්ලා කළු කඩකාරයන්ට අහු වෙන්න එපා. ඕනෑ ප්‍රශ්න පත්‍රයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙබ්සයිට් එකේ එක සේවයක් විදිහට අපි කරන්නේ පුතේ මේ සියලු ප්‍රශ්න පත්‍ර සහ ඉගෙනුම් ආධාරක දාලා තියෙනවා. ඒ නිසා කලබල වෙලා දෙමව්පියෝ ගන්න එපා. දෙමව්පියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. ඉතින් මේ හා සම්බන්ධ වෙන්න නම් පුතේ අවම පහසුකමක් ගෙදර තියෙන්න ඕනේ. මහා විශාල මුදලක් වැය කරලා පරිගණක මිලදී ගන්න ඕනේ. ස්මාර්ට් ෆෝන් එකක් හරි සාමාන්‍ය මිලකට ගන්න තියෙන පරිගණකයක් හරි. හොඳ අන්තර්ජාල පහසුකමක් එක්ක ගෙදර සපයා ගන්න වෙනවා. මේ තියෙන ක්‍රමවේදات එක්ක සම්බන්ධ වෙන්න නම්. ඒ අවශ්‍යතාවය සපුරා ගත්තාම ඇති. ඒකත් එක්ක සපුරගෙන
එහෙනම් අපිත් එක්ක නිරතුරුවම රැඳී සිටිමින් අර කියන ප්‍රථමයන් සහ ප්‍රමුඛයන්ගේ පාරාදීසයේ කොටස්කරුවන් වෙන්න කියන ආරාධනයත් කරමින් මම නවතිනවා. ස්තුතියි සියලු දෙනාට.